සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන පාඩම සමගයි. අභිධර්ම පාඩම සමගයි අද අපිට තියෙන්නේ 82 වන පිටුව. නමුත් අපි අභිධර්ම මාර්ගය සාකච්ඡා කරන ඉන්න ගමන් අපි භාවනා මූලික භාවනා සමත භාවනා ක්‍රම ටික තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් අපි කල්පනා කරා අපි නිතරම මේ සමත භාවනාවේ අපි දන්නවා කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ 40න් අපි නිතර භාවනා අපිට නිතර ජීවිතයේදී අපි පුරුදු කරන භාවිතා කරන භාවනා ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් අපිට තේරෙනවා මේ භාවනා ක්‍රම වුණත් අපි හොඳ අවබෝධයකින් මේ භාවනා පුහුණු නැත්නම් මේ භාවනා ගැන හොඳ අවබෝධයක් අපිට නැති බව අපිට තේරෙනවා. ඒක නිසා අපි කල්පනා කරා මේ අභිධර්ම මාර්ගයේ ඒතර අපි මේ සාකච්ඡා කරේ දැන් අභිධර්ම මාර්ගය. ඒතර අභිධර්ම මාර්ගයේ දැන් අවසන් පරිච්ඡේදයේ අපි ඉන්නේ. ඒකේ සමත භාවනා කර්මස්ථාන ගැන තමයි අපි අද හදාරමින් ඉන්නේ. නමුත් අපි කිව්වා අර නිතර භාවිතා වන භාවනා ක්‍රම ටික ගැන අපිට යම් හෝ අවබෝධයක් තිබිය යුතුයි කියලා අපි කල්පනා කරා. ඒක නිවැරදි අවබෝධයක් ලබා ගන්න ඕන නිසා ඊට ඉක්මනින් අපිට තව දුරටත් මේක ටිකක් හරි පුහුණු කරන නිසා ඒ ගැන යම් අවබෝධයක් ලබාගෙනම ඉදිරියට යන්න ඕන කියලා අපි කල්පනා කරා. අපි සීලුම කර්මස්ථාන 40ම සාකච්ඡා කරන මේ අවස්ථාවේදී යන්නේ නැහැ. නමුත් අර භාවිතාවන වැඩිපුර භාවිතාවන ටික යම් දැනුමක් මේ අවස්ථාවේදී අපිට ලබා ගැනීම වැදගත් කියලා හිතුව නිසා අපි තවදුරටත් මේ එහෙම ගැඹුරුව අභිධර්ම මාර්ගයේ පැහැදිලි කළ නැති නිසා අපි ඒකට තෝරගත්ත අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ග්‍රන්ථය. එතකොට මේ ග්‍රන්ථයේ ඔබ කවුරුත් දැකලා ඇති අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන දෙවනි කොටස අපි තෝරගත්තා. එතකොට ඒක නිසා අපි දැන් මේ වෙනකොට ආනාපාන සති භාවනාව සාකච්ඡා කරලා අවසන්. එතකොට දැන් කායගත සතිය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකෙත් අපි මේ වෙනකොට වැඩසටහන් 3ක් පමණ අවසන්. ඒකේ ඊතුරු කොටස තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ පොතෙන්ම අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ග්‍රන්ථයෙන්ම මෛත්‍රී භාවනාවත් මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් මරණානුස්සතියත් මෛත්‍රී භාවනාවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පොතෙන්ම. ඊට පස්සේ නැවත වතාවක් අපි අභිධර්ම මාර්ගයේ ඉදිරි කොටස් වලට යනවා. එතකොට අපි ගිය පාඩමෙන් අපි පොරොන්දු වුණා අර අපි සාකච්ඡා කරා දැන් අපි මේ වෙනකොට කායගත සතියේ අපි පළවෙනි තච්ච පංචකය අපි කතා කරා. මොනවද? කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන එතකොට මොනවද? කේස් ලොම් නිය දත් සම ඔන්න ඔය කොටස් ටික. ඒ කොටස් ටිකේ අපි දන්නවා කෙස් ගැන අපි දන්නවා, ලෝම ගැන අපි දැකලා තියෙනවා. ඊට පස්සේ නිය ගැන අපි දැකලා තියෙනවා. අපි දත් ගැන සාකච්ඡා දත් ගැන අපි කිව්වා පොඩ්ඩක් පොඩි වෙනසක් මේ පොතේ තියෙන ආකාරයට වඩා කුඩා වෙනසක් තියෙන බව අපි කිව්වා. ඒතර ඒකෙදී අර මුල් 4ක් තියෙන දත් තියෙන බව මේ පොතේ සඳහන් වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මුල් 4ඒව නැහැ, මුල් 3ඒව තමයි තියෙන්නේ. එතකොට ඒක පොඩි වෙනසක් අපිට ඒක තේරුම් ගන්න වෙනවා. මම පොරොන්දු වුණා ගිය වතාවේ ඒක පෙන්වන්නම් කියලා. ඒක පොඩ්ඩක් අපි බලමු. මේ තියෙන්නේ අපේ වැඩිහිටි දත් ටික. ඒතර එක පැත්තක තියෙන මෙතන 8යි මේ උඩ පැත්තේ 8 මේ දකුණු පැත්තේ මේ අපි කියමු එක පැත්තක් ගත්තොත් මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ උඩ මේ මැදින් ගත්තාම දකුණනේ දකුණේ උඩු ඇඳ මේ තියෙන්නේ. මේ දකුණේ යට ඇඳ තියෙන්නේ. ඒ වගේම සමාන කොටසක් එහා පැත්තේ තියෙනවා. ඒකේ පේනවා මේ මුල් 3යි ඊට පස්සේ 2යි 1යි 1යි 1
එහෙම තමයි තියෙන්නේ. හතරේ ඒවා හතරේ මුල් තියෙන ඒවා නැහැ. එතකොට අපි දන්නවා මේවා මේ දෙක කෘන්තක දත් දෙක මේක රදනක මේක පුරස්චාරක මේ චාරක තුනයි. පුරස්චාරක දෙකයි චාරක තුනයි. හරිද? ඒකේ හතරේ මුල් ඒවා නැහැ. ඒ වගේම යටි ඇන්දේ මේ කෘන්තක දෙක මේ රදනක එක මේ පුරස්චාරක චාරක. ඒකේ වෙනස තියෙන්නේ පුරස්චාරක එක මුලයි තියෙන්නේ. එක මුල් ඒවා දත් දෙකක් තියෙන පුරස්චාරක මුල් දෙකේ ඒවා තුනේ ඒවා නැහැ. මුල් දෙකේ ඒවා දත් තුනක් තියෙනවා. ඒ චාරක තුනයි. ඒතර වෙනස තියෙන්නේ උඩ ඒවායේ මුල් තුනේ දත් මුල් තුනේ චාරක තුනයි යට තියෙන්නේ දත් මුල් දෙකේ චාරක තුනයි. ඒතර පුරස්චාරක උඩ එකේ පුරස්චාරක දෙකක් තියෙනවා. ඒකේ මුල් දෙකක් තියෙනවා. යට එකේ මුල් එක බැගින් තියෙන්නේ. ඒකේ ඒ වගේම මේ පැත්තේ තියෙනවා කිරි දත් නැත්තම් ප්‍රයිමරි ටීත් කියන ඒවා. ඒකේ දත් 20යි අපි තියෙන්නේ එක පැත්තක එක පැත්තක් ගත්තාම පහේව හතරක්. ඒතර මැද ඉඳන් මේ දකුණු පැත්තේ උඩ ඇන්දේ පහයි යට ඇන්දේ පහයි තියෙන්නේ. ඒක අපිට පේනවා මුල් තුනේවා දෙකයි මුල් තනි ඒවා එකයි එක. ඊට පස්සේ මෙතන මුල් දෙකේව දෙකයි එකේව එකයි. ඒතර ඒකේ පුරස්චාරක නැහැ ඇත්තටම. චාරක තියෙන්නේ. චාරකයි කෘන්තකයි රදනකයි. ඒතර ඒ වෙනස තියෙන ගද පොතේ පොඩ්ඩක් ඒක වෙනස් විය යුතුයි. මෙතන ඔබට පේනවා ඇති මේ දත් යට මේ උඩ ඇන්දේ දත් ටික තමයි මේ පෙන්වන්නේ. උඩ ඇන්දේ දත් ටික ඒකේ මේ දත් ටික තියෙනවා මේ ඒකේ මේ මුල් ටික තමයි මේ පෙන්වන්නේ. මේ උඩෙන් තියෙනවා මුල් 3යි මුල් 3ඒවා 3ක් තියෙනවා දත්. හරිද? ඊට පස්සේ මුල් 3ඒව 2යි ඊට පස්සේ එකේවා මෙතන 3යි. එකේව කියන්නේ මෙතන රදනක 2යි මේ කෘන්තක 2යි රදන එකකයි පුරස්චාරක 2යි චාරක 3යි. උඩ ඇන්දේ මේ යට ඇන්දේ ඒකෙම පෙන්නනවා කෘන්තක 2යි රදන එකකයි පුරස්චාරක 2යි මේ දෙකේ මුල් තියෙන ඒවා 3ක් තියෙනවා. ඒ තමයි පුරස්චාරක. මේක ගැඹුරු අවශ්‍ය නැහැ. අපිට මේ වැඩිපුර මේක අවශ්‍ය උනේ මේ පොතේ පොඩ්ඩක් අර මුල් හතරේ දත් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා අපිට පැහැදිලි කරගන්න නැත්නම් මේකේ හරියට අපිට මේ ප්‍රශ්නයක් වුණොත් මේක හරියටම තියෙන එක නොදැනගත්තොත් අපිට මේක අරමුණ හරියට ගන්න බෑ. එතකොට හරියට සැකයි. සැක වෙනකොට ඒ දත් පිළිබඳ හරියට අරමුණු ගන්න බෑ සැකයක් එනකොට. අන්නේ සැකය නැති කරගන්නේ අපි මේ මෙච්චර වෙහෙසෙන්නේ. ඒතර හරියට අපි දැනගන්න ඕන. ඒක දැනගත්තේ නැත්නම් අපිට ඒකද මේකද කියලා පොඩි සැකයක් එනවා. ඒ සැකය නැති කරගන්න අවශ්‍ය නිසා තමයි අපි මෙහෙම හරියටම මේක දැනගන්නේ. ඒතර මම හිතන්නේ ඒක ප්‍රමාණවත්. ඊළඟට ඊට පස්සේ සම ගැන අපි දන්නවා. සම පේනවනේ අපිට සම. ඒක නිසා අපි කතා කරන්නේ. මාංශ ගත්තා මාංශ කියන්නේ මස් පිඩු. මස් පිඩු ගත්තාම අපි කිව්වා දැන් අපි නිකන් බලමු මේ බෙල්ලේ පිටිපස්ස. මේ බෙල්ලේ පිටිපස්ස මේ විදියට මස් පිඩු යටින් ගිහිලා තියෙන ගොඩක්. මේ බෙල්ලේ පිටිපස්සේ මෙහෙම මස් පිඩු ඇවිල්ලා මෙහෙම මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ මේවට තමයි මස් මාංශ කියලා කියන්නේ මස් පිඩු. සාමාන්‍ය දැනීමක් තිබුණාම ඇති අපිට. මේවදී වෙන වෙනම හැම මස් පිඩුවකටම නමක් තියෙනවා. අපි වෛද්‍ය විද්‍යාලයේදී වෛද්‍ය ශිෂ්‍යයෙක් ඉගෙන ගන්නවා මේ හැම මස් පිඩුවකටම වෙනම නමකුත් එක් තියෙනවා. ඒ නමක් එක්ක තමයි අපි ඉගෙන ගන්නෙ. ඒක ඉතින් වෙන වෙනම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම ස්වභාවික මස් පිඩු ටිකකුත් පෙන්නන්නම්. දැන් ඔන්න මෙහෙම ඔන්න මේක යම් මට්ටමකට අපිට තේරුම් ගන්න පුළුවන් මස් පිඩු ගැන. මාංශ ගත්තා මේ තියෙන ස්වභාවික කකුල අපේ කකුල. හරිද? මේ කකුල තියෙනවා. ඊට පස්සේ ඒකේ මස් පිඩු ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ තියෙන මේ තට්ට මේ තියෙන මස් පිඩුව තමයි මෙහෙම හැරිලා ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේකත් මේ යටින් ඇවිල්ලා මස් පිඩුව මේ යට මස් පිඩුව ඇවිල්ලා මෙතෙන්ට මෙහෙම සම්බන්ධ වෙනවා. මේ මස් පිඩුව මේ එකතු වෙලා ඇවිල්ලා මේක තමයි ටෙන්ඩන් එක. අපි කිව්වේ කණ්ඩරාව කියලා කිව්වේ. කණ්ඩරාව කිව්වේ ඒක. හරිනේ? එතකොට මේක තමයි කණ්ඩරාව. නැත්තම් මේකට කිව්වේ නහර කියලා. නහාරු කියලා කිව්වේ මේකට. මන්සං කියලා කිව්වේ මේ මස් පිඩුවට. මේ මස් පිඩුව ඇවිල්ලා මෙහෙම
ටෙන්ඩන් එකෙන් නැත්තම් කණ්ඩරාවෙන් සවි වෙලා තියෙන අස්තියට. එතකොට කණ්ඩරාවකින් කරන්නේ මස් පිඩුව අස්තියට සවි කිරීම. ටෙන්ඩන් එකෙන් කරන්නේ. මස් පිඩුවෙන් තමයි අර බලය තියෙන නවන බලය. ඒක සංකෝචනය වෙනවා නම් විස්තරය වෙන්න පුළුවන්. සංකෝචනය වෙන්න පුළුවන් විස්තරණය වෙන්න පුළුවන්. ඒ අනුව තමයි කය සොලවන්නේ. එතකොට මේ තියෙන්නේ මේ මස් පිඩුව මෙතන ඇවිල්ලා මේ මස් පිඩුවෙන් මෙතන අන්තිමට නහරයක් ගිහලා තියෙනවා නහාරු. නැත්නම් ටෙන්ඩන් එක කණ්ඩරාව. හරිද? එතකොට මස් පිඩුව සහ කණ්ඩරාව නහාරු මන්සන් සහ නහාරු වෙන් කර ගන්න පුළුවන් නේ අපිට. හරි. ඊට පස්සේ ඒක මම හිතන්නේ ප්‍රමාණවත්. ඊට පස්සේ මන්සන් නහාරු අට්ටි ගත්තාම මේ හිස් කබල ගත්තාම මේ අස්සිය අපි මුලට අපිට පැහැදිලි වෙන එක තමයි හිස් කබල අපි දැකලා තියෙනවනේ. එතකොට මේ විදිහට හිස් කබලේ මේ මස් පිඩු සවි වෙන ස්ථාන පෙන්නනවා මේ තියෙන්නේ මලමිනියක මේ මූලික කැපුවාම පේන කොටස් ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. තේරෙනවනේ? කැටුවා මේක යටින් තමයි මස් පිඩුව තියෙන්නේ. එතකොට මේ අතුලේ මේක පෙන්නනවා මේ යට පැත්තෙන් මේ උඩ කොටස කපලා මේ ටික කපලා අයින් කරාම ඇතුලේ මොලේ මේ ටික තමයි මොලේ තියෙන්නේ. මොලේ පිරලා තියෙන්නේ මේ ටික. ඒ ඇතුලෙන් පෙනෙන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ විස් කබලේ. මේ යට පැත්තෙන් උඩ හනුවෙන් මේ කෑල්ල අස් කරලා යටි හනුව අස් කරලා මේ පැත්තෙන් බැලුවාම පේන පෙනුම තමයි මේ තියෙන්නේ. හරිද? සාමාන්‍ය දැනීමක් තිබුණාම ඇති. දැකලා සාමාන්‍ය දැනීමක් තිබුණාම ප්‍රමාණවත්. එතන මේ කුඩා කෙනෙක්ගේ බිලිඳෙක්ගේ මස් පිඩු මේ අස්ති මේ තමයි මේ පෙන්වන්නේ. ෆීටස් මේ ටර්ම් ෆීටස් කියලා කියන්නේ බබා කලලයක සම්පූර්ණයෙන් වර්ධනය වූ කලලයක මේ හිස් කබලක් තමයි මේ පෙන්වන්නේ. මේ වගේ අස්ති කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් නිකන් අපි මතක් කරගෙන යන්. මේ වගේ අස්ති කොටස් වලින් තමයි අස්ති කොටස් එකතු වෙලා තමයි හිස් කබල හැදිලා තියෙන්නේ. එකතු වෙලා තමයි හිස් කබල හැදිලා තියෙන්නේ. මේවා තමයි අපි ගණන් කිව්වේ හිස් කබල වෙන මේ වගේ කොටස් ටිකකින් හැදිලා තියෙනවා කියලා කිව්වනේ. අපි වෙන වෙනම ඉගෙනන්න ඕනේ නැහැ ඒව ගැන. නිකන් අදහසක් තියාගන්න. එතන මේ අර කැඩෑව කියලා කියනවා. අපි දැන් මරණයක් සිදු වුණාම එයා ඒ පුද්ගලයාගේ මරණය නරක් නොවෙන්න අර තෙලක් තියෙනවා. ඒ තෙල් වල දාලා පදම් මාස 3ක් වගේ දාලා තිබුණාම නරක් වෙන්නේ නැහැ. බොඩි ෆ්ලුයිඩ් කියලා අපි කියන එකට මේ ඒක දැම්මහම නරක් වෙන්නේ නැහැ. ඒවා වෛද්‍ය ශිෂ්‍යෙක් ගියාම ඒ වගේ අපි ඒකට කැඩෑව කියලා කියනවා. කියන්නේ මරණයක් එක කණ්ඩායමකට ලැබෙනවා. එතකොට ඒ වෛද්‍ය ශිෂ්‍යයෝ මේ කොටස් කප මේකේ තියෙන නහර බලනවා. ඇතුලේ නහර සහ ව්‍යුහය අපි මේ වෛද්‍ය ශිෂ්‍යයෝ අධ්‍යයනය කරනවා. එතකොට එහෙම බාගෙට කපපු කොටසක් තමයි ස්වභාවික මිනිස්සෙගේ සිරුරක් තමයි මේ තියෙන්නේ. කපපු සිරුරක්. මේ තියෙන ඒවම තමයි. මේකේ දැන් ස්වභාවික වර්ණය මීට වඩා වෙනස්. ඒකත් මතක තියාගන්න. මොකද මේවා දැන් අර බොඩි ෆ්ලුයිඩ් අර කල් තබා ගන්න දාන මේ දියරයෙන් යම් වර්ණ වෙනස් වීමකට වාජනය වෙලා තියෙන්නේ මේවා. ඒක නිසා ස්වභාවික අපි කියන වර්ණයම නෙමෙයි මේකේ තියෙන්නේ. පොඩි වර්ණ වෙනස් වීමක් වෙනවා. අපි ඉක්මනින් යමු. මොලේ එකක් දිගම් බලන්නේ ඉස්සරහට තියෙන්නේ. මොලේ පින්තූරය අපි ඒ අවස්ථාවලදී පෙන්නන්නම් මේවා. මේ තියෙන ඒ තස්සි තමයි මේ උරපත්ත තමයි මේ තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ අපේ ස්කැපියුලා කියලා කියන උරපත්ත. එතකොට මේ තියෙන්නේ මේ අනිත් පැත්තට උරපත්තේ අනිත් පැතිපෙනුම් මේ තියෙන්නේ. මේ තියෙන්නේ හියුමර් මෙතන මේ උඩ බාහුවේ උඩ කොටස මේ පෙන්වන්නේ. ඒකෙම මේ යට කොටස ඒකෙම යට කොන පෙන්වන්නේ. මේ යට තියෙන බාහුවේ කොටස් දෙක තියෙන මේ ඒ කොටස් අස්සි දෙකක් තියෙන යස් දෙකේ පෙනුමක් පෙන්වන්නේ මේ. මේ අත
පේනවනේ අත තියෙන විදිය. මේ තතේ තවත් කොටස් ටිකක් පෙන්වන්නේ. මේ අට්ටි කොටස අපි මේ කියන්නේ. මේ ඒකේ කොටසක් කපලා මස්පිඩු පෙනුම මේ ස්වභාවික මස්පිඩු පෙනුම මේ මෙතන පපුවේ මස්පිඩුව තියෙන. ඒකට අට්ටිනේ අපි කතා කර හිටියේ. ඒතර මංසං අට්ටි අපි මේ දෙක කතා කරා. අට්ටි මිඤ්ඤං කියන එක අපිට පෙන්වන්න පින්තූරයක් නැහැ. අස්ථි වල ඇතුලේ තියෙන ඇතුලේ තියෙන කොටසක් ඒකේ පින්තූරයක් පෙන්වන්න එකක් නැහැ. ඊට වක්ක කියන්නේ වකුගඩුව. වකුගඩුවත් අපි බලාගනිමු. ඉතින් මේ තමයි වක්කන් මේ ඇතුලේ ස්වභාවයම තමයි මේ පෙන්වන්නේ. මෙතන තියෙන්නේ කපල නැති එකක්. මේ මැදින් කැපුවාම ඇතුල් පේනුව තමයි මේ තියෙන්නේ. මේ පැත්ත තියෙන්නේ. මැදින් දිගට පළලා තියෙන්නේ. මේ මෙතන තියෙන මේ වකුගඩුව මේ උඩ තියෙන වකුගඩුව උඩින් සයි වෙලා තියෙනවා ග්‍රන්ථියක්. සුප්‍රාරීනල් ග්ලෑන්ඩ් කියලා කියනවා. ඒ ග්‍රන්ථිය එක වැදගත් ග්‍රන්ථියක්. මේ අඹ කියුනේ අඹ ගෙඩියක් මතකද? අඹ ගෙඩියක් වගේ නේද මතක් පේන්නේ? අඹ ගෙඩියක් වගේ එක නැටි දෙකකට හයි වෙලා එක ළඟින් හයි වෙලා තියෙන අඹ ගෙඩි දෙකක් දෙපැත්තට තියෙන්නේ. මේක මේ අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ දෙපැත්ත එකම වකුගඩුවේ පින්තූර දෙකක් මේ පෙන්වන්නේ. එක පැත්තේ තියෙන දෙකක්. මේක දෙපැත්තට තියෙන්නේ. මේක මේ පැත්තට හැරිලා දෙන අනිත් එක අනිත් පැත්තට හැරිලා තියෙනවා. හරිනේ? වකුගඩුව. වක්කං කිව්වේ ඒක. වක්කං. මෙන්න තියෙන විදිය. මේක දුරට පේනවද දන්නේ නැහැ. මේ අතුලෙම තියෙන විදිය තමයි මේ එක වකුගඩුවක්. මේ අනිත් වකුගඩුව. මේ නහර ගිහිලා මේකට හයි වෙලා තියෙන එක වකුගඩුවක්. මේ අනිත් එක මෙතන තියෙනවා. ඒක හරියටම පැහැදිලි නෑ. මේ තියෙන මෙතන ස්කෑන් එකේ පෙන්න යම් වලක අඩපතක් පමණ ලෙහි සිටීද යම් ලෙහක් නිසා මනෝධාතු මනෝවිඤ්ඤාණ ධාතු යන දෙදෙන පවතිද්ද එලෙහි සහිත වූ වල හදය මාංශය පිණ්ඩය ඇතුළත පිහිටා ඇත. හදය මාංශ පිණ්ඩය ඇතුළත පිහිටා ඇත. එලෙහි සහිත වූ වල හදය මාංශ පිණ්ඩය පිහිටා ඇත. හද මාංශය ලෙහි පිහිටා ඇත. ඒ මේ ලෙහෙය රාග චරිතය හට රත්ය. අන්නේ ඒ කොටස ඔන්න ඒ කොටසේ වර්ණය අනුව අපි සිත් කියවන කෙනා සිත් කියවන්නේ මෙන්න මෙතන තියෙන වර්ණය අනුව තමයි සිත මොන වගේ සිතක්ද කියලා කියවන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ ඥාණයට මොකද කියන්නේ අපි? පරචිත්ත විඥානන ඥානය. පරචිත්ත විඥානන ඥානය තියෙන කෙනා කියවන්නේ අන්න අර අතන තියෙන මෙන්න මෙතන මේ සිත් ඇති වෙන තැන ලේහි අඩංගු වර්ණය දකින්න පුළුවන්. අන්නේ වර්ණය අනුව තමයි සිත කියවන්නේ මේ මොන වගේ සිතක්ද මේ පුද්ගලයාට මේ මොහොතේ තියෙන්නේ කියලා. අන්න ඒකේ වර්ණය මෙන්න මෙතන කියනවා දැන්. හරිද? ඔන්න කියනවා දැන්. ඒ මේ ලෙහෙය රාග චරිතය හට රත් වෙයි. රාග චරිතයට ඒ ලෙය රත් වෙනවා. ද්වේෂ චරිතය හට කළු වෙයි. රත්ය කියන්නේ රතු වෙයි කියන එක මෙතන. රත්ය කියන්නේ රතු පාටයි. රාග චරිතයට ඒක රතු පාටයි. දේශ චරිතය හට කළු පාටයි. මෝහ චරිතය හට මස්සේදු ජලය වර්ණ වෙයි. ජලය බඳු වර්ණ වෙයි. මස්සේදු වහම තද රතු පාටක් නෙවෙයි ඊට වඩා ලා පාටක් වෙනවා. විතර්ක චරිතය හට කොල්ලු යූෂ බඳු වර්ණ වෙයි. කොල්ලු යූෂ කහ පාටයිද? ලා කහ පාට ශ්‍රද්ධා චරිතය හට කිනිහිරි මලකට බඳු පැහැ ඇති වෙයි. කිනිහිර දන්නවද කිනිහිරි මල? කිනිහිරි මල කවුද දන්නේ? කිනිහිරි මල ඊළඟ දවසේ වර්ණය අපි පොඩි පැවරුමක් දෙනවා. කිනිහිරි මලේ වර්ණය හොයාගෙන ඉන්න. ප්‍රඥා චරිතය හට ප්‍රසන්නය. විශේෂයෙන් ප්‍රසන්නය. නොකැළඹුණේය. කැළඹිලා නැහැ. අන්න ප්‍රඥාව තියෙන කෙනාගේ හිත
කැළඹිලා නැහනේ. අන්න ඒක මෙතෙන්ට මේ සියුම් මට්ටමටම පේනවා. කැළඹිලා නැති බව. බලන්න ඉතින් අපේ එතකොට ඒක ඇඟට එනකොට කොච්චර ප්‍රඥාව නැති වෙනකොට කැළඹිලා ඒ කියන්නේ. කැළඹිනකොට ශරීරයට ඕක මේ එනකොට කොච්චර ලොකුවට එනවද මේක? උනේ පඬුවන් ඌයේ. පඬුවන් කියන්නේ කහ මේ සිවුරු පාට නේ සිවුරු පාට. පිරිසිදු ඌයේ උපදැමු ಜಾති රංග මාණික්‍යම් මෙන් ප්‍රභාමත් ලේයයි වැටේ. මණිකක් වගේ දිලිසෙනවා. ප්‍රඥා චරිතයාට රාග චරිතාදීන්ගේ හදවත ඇසුරු කළ ලේ රක්ත වර්ණ වන්නේ භවාංග සිත් පවත්නා කල්ලි. භවාංග සිත් පවතින වෙලාවට තමයි මේ වර්ණය එන්නේ. මතකයි නේද? සෙසු සිත් දන්නෝනේ නේ ඒක පැහැදිලි කරන්න ඕනේ නෑනේ. භවාංග සිත් කිව්වා අපි දන්නවා. සෙසු සිත් පවත්නා කල්ලි ඒ සිතට සුදුසු පරිද්දෙන් වර්ණය වෙනස් වේ. රාග චරිතය හට සොම්නස් වේදනා පවත්නා කල්ලි රක්ත වර්ණය වේ. එතකොට අන වේදනානුවත් ඔන්න වෙනස් වෙනවා. නේද? අර ඉස්සෙල්ලා වෙනම චෛතසික ගැන අපි කතා කරේ. ඒ චෛතසිකට අනුරූපව වර්ණය එනවා එතන. එතකොට මෙතන වේදනාව සොම්නස් වේදනා කල්ලි රක්ත වර්ණය වේ. දොම්නස් වේදනා පවත්නා කල්ලි කළු වේ. අන්න දොම්නස් වේදනානකොට කළු වෙනවා. දැන් අපේ ශරීරේ උනා පිටින් උනා තරහ ගියපු කෙනෙක්ගේ ටිකක් ප්‍රසන්න පාටක් නැහැනේ නේ. හරි අප්‍රසන්නයි බලන්නත් ටිකක්. තරහ ගියපු කෙනෙක්ගේ නේ අපි ටිකක් බයෙන් හිතෙනව නේද? සතුටින් ඉන්න කෙනෙක්ගේ හරි ප්‍රසන්නයි. අපිට පිටින් පේන්නේ නෝක නේද? අපිට දැනෙන්නේ නෝ. උපේක්ෂා වේදනා පවත්නා කල්ලි පහන් තලතෙල් පැහැය වේ. පහන් තලතෙල්. තලතෙල් කියන්නේ ලා කහපාට වර්ණයක් වගේ නේ. සොම්නස්සා උපේක්ෂා වේදනා හින්ද කුසල වශයෙන්ද වෙනස් වේ. ද්වේෂ චරිතාදීන්ටද එසේමය. ඔන්න ওই ටික තමයි කියලා තියෙන්නේ සටහන් වශයෙන්. හරිද? අපිට යම් අවබෝධයක් දැන් ලොකුවට අපිට අවබෝධය ලැබුණ බව ලැබෙන්නේ නැහැ. නමුත් යම් මට්ටමක දැන් මේකේ පිහිටීම ගැන මොකද්ද වෙන්නේ ඇතුලේ ක්‍රියාකාරීත්වය ගැන යම් සටහනක් අපිට ලැබුණා නේද? අපි තව දියුණු කරන්න ඕන. දිසා වශයෙන් වනායි මතු දිසාවය පීතියේ. මතු කියන්නේ නාභියෙන් උඩ මතු දිසාවේ. අවකාශ වශයෙන් සිරුර ඇතුළත දෙතන මැද පිහිටියේය. ඒව දන්නෝ. හදය නම් වෙන්වූම කොටසකයිද නිශ්චය කරගත යුතුයි. හදය කියන්නේ වෙනම කොටසක් කියලා අපි නිශ්චය කරගන්න. ඒකේ පරිච්ඡේද ගැන තිබුණේ නැහැ නේ. අපි බලමු මේකේ සමහරට අඩුවක් ගන්න. ඒක තමයි සමහර වෙලාවට ඉතින් අර මේ මෙහෙම ලියවිලා පොත් වලින් එනකොට යම් වෙනස්කම් වල භාජනය වෙනවා. ඉතින් අපි පුළුවන් විදිහට තව අපි පරිහරණය කිරීමෙන් තව දියුණු කරන්න වෙනවා මේවා. ඊළඟට අපි ඊළඟ එකට යනවා හදය යකන. යකන කියන්නේ අක්මාව. අක්මා නම් එක්ව බැඳී සිටි මාංශ පටල දෙකකි. එකක බැඳිලා තියෙන මාංශ පටල දෙකක් මාංශ කොටස් දෙකක් එකට බැඳිලා තියෙන. මම එක පෙන්නන්නම්. කොටස් දෙකක් එකට බැඳිලා තියෙන. වර්ණ වශයෙන් අක්මාව රක්ත වර්ණය. පඬුවන් ස්වභාවය ඇත්තේ අපි පොඩක් බලාගෙන මියන් එක. එතකොට අක්මාව ගැන කියන්නේ කොහෙද තියෙන්නේ අක්මාව? මේ හරිය තියෙන්නේ මෙතන. දකුණු පැත්තේ තියෙන්නේ. මෙන්න මේ ටිකේ තියෙන්නේ. හරිද? මෙන්න මේ හරිය තියෙන්නේ. මෙතන තමයි අක්මාව පීඩලා තියෙන්නේ. දකුණු පැත්තට බරව තමයි පීඩලා තියෙන්නේ. මට ඔක පෙන්නද? මේක පුරුදු කරන්න. මෙන්න මේ තියෙන්නේ අක්මාව. අපොඩ පස්සට ගියේ කැමරාවකට පෙන්න ඕන නිසා. මේ තියෙන්නේ අක්මාව. දැන් මේක මෙන්න මේ විදිහට තමයි පීටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මගේ අක්මාව සමාන එකක් තමයි මේකෙත් තියෙන්නේ. මේ ආකාරයෙන් තියෙන්නේ. මේ
කෑලි දෙකකට තමයි තියෙන්නේ. පටල මාංශ පටල දෙකක් එකතු වෙලා වගේ තමයි පීටලා තියෙන්නේ. වර්ණය පේනුනේ. ඒකත් අර රක්ත වර්ණ කොටසක්. මේ යටින් බැලුවාම පේන තමයි මේ තමයි පිත්තාශය. මේ යටපැත්තෙන් මෙහෙ යටින්දම් බැලුවාම පේන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ පිත්තාශය පේන්නේ ඒකයි. පිත්තාශය මේකෙම කොටසක්. පිත්තාශය. මේ තියෙන්නේ පිත්තාශය. කොළපාට පිට පිටිවිල තියෙන්නේ. පිට පිරලා තියෙන්නේ. පිට කොළපාටනේ කොහමද? පැහැදිලිනේ. යටින් බැලුවාම මේ යටපැත්තෙන් ගලවලා බැලුවාම තමයි මේ පෙන්නන්නේ. මේ ඉස්සරහින් බැලුවාම පෙන්වන තමයි මේ තියෙන්නේ. තියෙනවද? ඔව්. මේ තියෙන්නේ ස්වභාවික ඒකම මේ පින්තූරෙම මේ තියෙන ඉස්සරහින් බැලුවාම මේ ස්වභාවිකම එකක් රක්ත වර්ණය පේන්නේ අපි කිව්වා අර හේතුව කලින් කිව්ව හේතුව නිසා මේ කොටස් දෙක තමයි මේ පෙන්වන්නේ. මේ තියෙන ඇතුලේ පෙන්වන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම පීටලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඇතුලෙන් බැලුවාම පේන එක තමයි මේක කොළ පාට ගතිය නැති වෙලා තියෙනවා. මේ කොළ පාට තමයි අපි ස්වභාවිකව පෙන්නේ. මේක මේ කැඩෑවක පින්තූරයන් නිසා මේ ඒක පාට වර්ණය පේන්නේ. මේ යටපැත්තෙන් බැලුවාම පේන එක තමයි මේ යටින් බඩ පැත්තෙන් බැලුවාම බඩවැල් පැත්තෙන් බැලුවාම. එතකොට වර්ණ වශයෙන් අක්මාව රක්ත වර්ණ. ඒක හරි. පඬුවන් ස්වභාවය ඇත්තේය. ඊතා රතු නොවූ කුමුදු මලක පෙති පිටට බඳු වර්ණ ඇත්තේය. ඊතා රතු නොවූ කුමුදු රතු පාටයිනේ. කුමුදු රතු පාට පොඩි ඒව නේද කුමුදු කියන්නේ? පොඩි මල් නේද? ආ. සුදුත් තියෙනවනේ. මේ කියන්නේ කුමුදු රතු නොවූ ඊතා රතු නොවූ කියන්නේ රතු එකේ ලා පාට තියෙන මල ගැන කියන්නේ. සටහන් වශයෙන් මුලදී එක්ව තිබෙයි අගදී දෙකක්ම වෙයි. කොබෝලීල පතකට බඳු සටහන් නැත්තේ. ඒ හඳ කොබෝලීල ගැන අදහසක් නැහැ. නුවණ මද ඌවන්ට මහත් වූ එකක්ම වෙයි. ප්‍රඥාවන්තයන්ට කුඩා වූ දෙකක් හෝ තුනක් වෙයි. එතකොට එහෙම තුනකට බෙදලා තියෙන්නත් පුළුවන් සමහර විටක. ඒතර බලන්න ඒවා අනුවත් අපිට මේකේ තියෙන ප්‍රඥාව මත කියන්නේ බලන්න සිත පාලකයා සිතනේ. ඒ සිතේ අර ප්‍රතිසන්දි විඥානය අනුවනේ මේක නේද? ප්‍රතිසන්දි විඥානේ උපද්දලා දෙනේවනේ මේ. ඒකෙන්නේ මේක වර්ධනය වෙන්නේ දැන්. ඔව්. නෑ ප්‍රතිසන්දි විඥානයනේ ප්‍රතිසන්දියනේ ප්‍රතිසන්දි සිතනේ කලලේ උපද්දන්නේ. කලලේ හදලා ඒකෙන්නේ මේක හැදෙන්නේ. ඒතර ඒකේ තියෙන අර උපතේදී දෙන තත්ත්ව අනුව තමයි මේ අවයවයන් හැදීම රඳා පවතින්නේ. ඔව්. දිසා වශයෙන් මතු දිසාවේ පිහිටියේ. මතු දිසාවේනේ නාභියට උඩින්. මතු දිසාවේ අවකාශ වශයෙන් දෙතන මැද ඇතුළත දකුණු භාගයේ දකුණු පැත්තේ තියෙන්නේ පිහිටියේය. පරිච්ඡේද වශයෙන් අක්මා කෙලවරින්ම පරිච්ඡින්නේ. අක්මාව වෙන් වූම කොටසකයිද නියම කටයුතු. හරිද? ඊළඟට කිලෝමක හේවත් දලඹුව. මේ දලඹුවත් මේ අපිට පොඩ්ඩක් මේ ගොඩක් පොත්වල වැරදියට තියෙන එකක් දලඹුව කියලා කියන්නේ. දලඹුව කියන එක අපිට හමු වෙලා තියෙනවද? දලඹ නෑ. ඒ දලඹුව කියන්නේ ඔය කියන්නේ දලඹුවා කියන එකනේ. දලඹුව කියන එකයි පිලාව කියන ඉන්ද්‍රියයි ඒ ඉන්ද්‍රියන් දෙකක්ද එකමද කියලා. පිලාව කියලා එකක් නෑ. ඔව් පිලා කියලා කියන්නේ අර පිලාව කියලා කියන්නේ දලඹු එක අතර අවස්ථාවක් නේ රූපාන්තරණ අවස්ථාව එකක්. එහෙමනේ? ඔව් මෙතන කියලා නෑ මෙතන ගොඩක් වරදින තැන වරදිච්ච තැන ගොඩක් පොත්වල වැරදියට තියෙනවා දලඹුව පැහැදිලි කරලා. දලඹුව කියන්නේ දලඹ කියලා අපි අහලා තියෙනවනේ. දලඹ කියන්නේ මොකද්ද? දලඹ ගන්නවයි කියලා ගන්නෝනේ අර පිට නේද? අර දලඹ ගන්නවයි කියලා කියන්නේ දැන් ඔය ලොකු මේ ස්ලැබ් වල එහෙම දලඹ ගන්න පිට මේ ආවරණය කරනෝනේ. අන්න ඒ අර්ථයෙන් ගන්න පුළුවන් අපිට මේක. හරිද? දලඹ කියන්නේ ඒක මෙතන. බලමු අපි.
කිලෝමක හේවත් දලඹුව නම් පටිච්චන්න දලඹුව හේවත් සැඟවී සිටින දලඹුවේ අපටිච්චන්න දලඹුව හේවත් නොසැඟවී සිටින දලඹුවේ කියලා ද්විප්‍රකාර වූ වසා වැළඳගෙන සිටින මසයි. හරිද? ද්විප්‍රකාර වූ වසා වැළඳගෙන සිටින මසයි. ඒ කියන්නේ ආවරණය කරලා තියෙන එකකට තමයි මේ දලඹුව කියලා කියන්නේ. ආවරණය කරන. අර අර්ක වගේ තමයි. දලඹ කියලා ගන්නවයි කියලා කියන්නේ අපි. ආවරණය කරනවා එකකින්. ඒ වගේ එකක්. බලමු තව ඉස්සරහට. ඒතකොට ඒ වගේ දෙකක් තියෙනවා. සැඟවී සිටින සහ නොසැඟවී සිටින. ඒ කියන්නේ හොඳට පේන එකයි හැංගිලා ඉන්න නොපෙනෙන එකයි. පේන එකයි නොපෙනෙන එකයි දෙකක් තියෙනවා. දලඹුව. ඒ විප්‍රකාර දලඹුවම වර්ණ වශයෙන් සුදුසුය කියලා මේකේ තියෙන්නේ. සුදුසුය නෙමෙයි සුදුය. දුහුල් කඩකට බඳු වර්ණ ඇත්තේ. දුහුල් කඩක් කියන්නේ රිදි කඩක් වගේ නේද? රිදි කඩක් වගේ එකක් නේ. ඇත්තේ. එතකොට පේනෝ නේද අර වහලා තියෙන්නේ මොකක් හරි දෙයක් වහනවා. මේක ගෙනල්ලා වහනවා එකකින්. වහලා තියෙනවා. ආවරණය කරලා තියෙනවා. වහනවා. අන්න ඒ වගේ එකක් තමයි දලඹුව කියන්නේ. හරි නේද? සමහර පොත්වල වැරදියට තියෙන්නේ. ඒක මම මේ වැදගත් කියන සමහර මේ ඒක වැදගත් කාරණයක් පටලවා ගන්න හොඳ නෑ එතන. දූල් කඩකට වර්ණ ඇත්තේ සටහන් වශයෙන් තමාගේ අවකාශයට බඳු සටහන් නැති. ඒ තියෙන මස් පිඩුවේම අවකාශයට හැඩේ තමයි ඒක ගන්නෙ. හරිනේ ඒක. දැන් මේකෙන් රෙද්දි කැල්ලක් වැවුවොත් මේකේ හැඩේනේ ගන්නෙ. මේක තමයි කියන්නේ. දිසා වශයෙන් පටිච්චන්න කිලෝමකයේ මතු දිසාවේ. ඒ කියන්නේ පටිච්චන්න කියන එක මතු දිශාවේ නාභියෙන් උඩ අපි අපටිච්චන්න කිලෝමකයේ දෙදිසාවෙන් එක දෙපැත්තෙම තියෙනවා. පීටියේ අවකාශ වශයෙන් පටිච්චන්න කිලෝමකයේ හදවතද වකුගඩුවද වසාගෙන පීටියේය. එතකොට පටිච්චින්න එක සැඟවී සිටින එක හැංගිලා ඉන්න එක මොකද කරන්නේ? හදවතයි වකුගඩුවයි ආවරණය කරලා තියෙන්නේ මොකින්ද? පටිච්චින්න එකේ. පටිච්චින්න කියන්නේ හැංගවී තියෙන දලඹුවෙන් තමයි ආවරණය කරලා තියෙන්නේ. හරි නේද? හදවතයි කියන්නේ පිටට පේන්නේ නැහැ. මොකද හෘදේ වස්තුව කියලා කියන්නේ හෘදේ වස්තුවයි බාහිර තියෙන ආවරණයක්. ඒතකොට ඒ දෙක අතරේ තියෙනවා දියරයකුත් තියෙනවා. දැන් ඒ ඇතුලේ මස් පිඩුවටත් ඇතුලෙන් තමයි මේක තියෙන්නේ. අර මස් මේ හෘදේ වස්තුවේ තියෙන හෘද මාංශය වෙලාගෙන ඉන්නේ. ඒක පිටට බැලුවට පේන්නේ නැහැ. හරිද? වකුගඩුවත් ඇතුලෙන් පීරලා තියෙන්නේ. ඇතුලෙන් අර වකුගඩුව හැදිලා තියෙන පටක ටික ආවරණය කරගෙන මේක ඉන්නවා. පිටින් බැලුවට පේන්නේ නැහැ. අන්න ඒක නිසා අපි පටිච්චින්න කියලා කියන. පටිච්චින්න කියන්නේ සැඟවී සිටි. හරිද? ඒතර කොහෙද තියෙන්නේ? හෘදේ වස්තුවේ වකුගඩුවේ. හෘදේ වස්තුවේ වකුගඩුවේ ඇතුලෙන් ආවරණය කරලා තියෙන මොකද්ද කියන්නේ? දුහුල් කඩ. හරිද? වකුගඩුවයි හෘදේ වස්තුවයි ඇතුලෙන් ආවරණය කරන තියෙන දුහුල් කඩ තමයි මේ පටිච්චින්න කිලෝමකය කියලා කිව්වේ. පටිච්චින්න කිලෝමකය නැත්තම් දලඹුව. හරි නේද? දැන් හිතා ගන්න හෘදේ වස්තුව අරගෙන අපි හොඳ මේ තුනී අපි මේ අර කඩදාසියකින් ආවරණය කළාගේ මේ ඇතුලෙන්ම ආවරණය කළා. ඇතුලෙන්ම ටික. ඒක පිටින් තව ආවරණ වලින් වැහිලා තියෙන්නේ. හරිද? අන්න ඒ වගේ ඒක තමයි දලඹුව කියන්නේ පටිච්චින්න කිලෝමකය කියලා කිව්වේ ඒක. හරිද? හරි නේද? දෙදිසාව කියන්නේ අනිත් බලමු ඉතුරු ටික අපි. මොකද්ද ඉතුරු කොහෙද තියෙන්නේ කියලා බලමු. මතු දිසාව. මේ දෙක හරිනේ. මේ දෙක මතු දිසාවෙනේ තියෙන්නේ. නාභියෙන් වකුගඩුව තියෙන්නේ මේ දෙපැත්තේ මේ. ඒතකොට නාභියෙන් ඒක තියෙන්නේ හෘදේ වස්තුව මෙතන තියෙන්නේ. හරිනේ මතු දිසාවේනේ. පටිච්චින්න කිලෝමකයේ තියෙන්නේ මතු දිසාවේ. හරිනේ? අපටිච්චින්න කිලෝමකයේ දෙදිසාවෙම පීටියේය. එතකොට බලමු අවකාශ වශයෙන් පටිච්චින්න කිලෝමකයේ හදවතද වකුගඩුවද වසාගෙන පීටියේ අපටිච්චින්න කිලෝමකයේ සීළු සිරුර සමින් යට මාංශය වැළඳගෙන සිටියේ. දැන් මස් ටික තියෙනෝනේ. ඒ හැම මස් පිඩුවක්ම ආවරණය කරලා තියෙන්නේ මේ අපටිච්චින්න නොසංගවී සිටින දලඹුව. හරිනේ? හැම මස් පිඩුවක්ම ආවරණය මාංශය ආවරණය කරගෙන තියෙන්නේ අපටිච්චින්න කිලෝමකය. ඒක දෙදිසාම තියෙනවද නැද්ද? දෙදිසාම තියෙනවා. හරි නේද දැන්?
දලඹුව කියලා මතක තියාගන්න. දලඹුව කිව්වේ නැත්තම් කිලෝමකය කියලා කිව්වේ අර ඒ ආවරණය කළ ඒ මස්පිඩු හෘදේ වස්තුවයි වකුගඩුවයි ආවරණය කරලා තියෙන ආවරණය තමයි පටිච්චින්න කිලෝමකය කිව්වේ. අනිත් මස්පිඩුව ආවරණය කරලා තියෙන මේ ආවරණය තමයි අපටිච්චින්න කිලෝමකය කියලා කිව්වේ. හරි නේද? එතකොට භාගතුන් වහන්සේ මේක වෙන විශේෂ එකක් කියලා දකිනවා. වෙන විශේෂ කුණප කොටසක්. ඒ කියන්නේ මේකේ හැදින ස්වභාවය අනිත් ඒවාට වඩා වෙනස්. අනිත් 31කට වඩා වෙනස්. ඒක අපිට තේරෙන්නේ නැහැ. තේරුණාද? අපිට ඒක වෙන් කරන්න එහෙම මට්ටමේ ඒ සියුම් මට්ටමේ තේරෙන්න වෙන් කරන්න තේරෙන්නේ නැහැ. පිහිටීමේ දීවන වර්ණ යනුව මෙහෙම බුද්ධිමතෙන් මෙහෙම මෝඩෙක් එහෙම කියලා මේ කරන්නේ නිසා ඔව් ඒක ලේසි නෑනේ. ඔව් ඒක තමයි. අපිට කියන්න බෑනේ ඒක. හරි. එතකොට කිලෝමකයේ වෙන්නූම කොටසකයිද නියම කටයුතු. හරිනේ. දැන් ඒ ටික පැහැදිලි නේද? අපිට ඒක රූප වලින් පෙන්වන්න එකක් නෑ කිලෝමකයේ. අපිට හිතා ගන්න වෙනවා. හරිද? ඊළඟට අපි යනවා පිහක. පිහක නම් බඩදිව මාංශය. මොකද්ද මේ බඩදිව කියන්නේ? මෙතනත් අපිට සමහර පොත්වල වැරදියට තියෙන්නේ. පිහක නැත්නම් බඩදිව. ප්ලීහාව. ප්ලීහාව කියලා තියෙනවනේ. ප්ලීහාව. එළද? ප්ලීහාව. ඒ වර්ණ වශයෙන් නිල් නික මලකට බඳු වර්ණ ඇත්තේය. නිල් පාටනේ. නික මල දැකලා තියෙනවද? ඈ? නිල් පාටයිනේ. මම දැකලා මට මතක නැහැ. සාමාන්‍ය අර කටරෝරු මල් වගේද? පාට වර්ණේ අර නිල් පාටද? අපි නම් දැක තියෙන සාමාන්‍ය කළු පාටට හුරු පාටක් තියෙන්නේ. ඇත්තේ සටහන් වශයෙන් 7 අඟුල් පමණ වෙයි. 7 අඟුල් කියන්නේ අඟල් 4ක් නේ. අඟල් 7ක්. අඟල් 7ක් පමණ වෙයි ඒකේ ප්‍රමාණය. බන්ධයක් නැත්තේය. බන්ධනයක් නැත්තේය. කළු කියන්නේ ඒක බැඳිලා නැහැ මේ පැත්තෙන් ඇලිලා තියෙන්නේ මේ පැත්තට. මෙතන තියෙන්නේ ප්ලීහාව. ප්ලීහාව තියෙන්නේ මෙතන මේ හරිය තමයි ප්ලීහාව තියෙන්නේ. මේක ලොකු වෙනකොට බඩට මේ පැත්තට ලොකු වෙනවා. අපි මේ පැත්තෙන් බඩෙන් බලනවා ප්ලීහාව මෙහෙම දැන් ඔය වෛද්‍යවරු සමහරට පරීක්ෂා කරනකොට මෙහි ඉඳන් මෙහෙම අල්ලගෙන යනවා. අල්ලගෙන ගියාම ප්ලීහාව ඉදිමිලා තියෙනවා. මෙතෙන් අහු වෙනවා ප්ලීහාව. දැන් ඔය රෝගී තත්ත්වවලදී පේන්නේ නැහැ සමහර අය. රෝගී තත්ත්වවලදී විශේෂයෙන් අපි බඩ බලන්නේ අක්මාව ඉදි වෙන්න පුළුවන්, ප්ලීහාව ඉදි වෙන්න පුළුවන්. එතකොට අපි බලනවා වඩෙන් මේ පැත්තේ මෙහෙම අල්ලගෙන ගිහිල්ලා මෙතන ඉදිවීමක් අක්මාව ඉදිවීමද කියලා තියෙනවද කියලා බලනවා. මේ පැත්තෙන් ප්ලීහාව මේ පැත්තට එනවා. ඒක සමහරට මේ හරියට දක්වා ඉදි වෙන්න පුළුවන්. මේ හරියට දක්වා ඉදි වෙන අවස්ථා තියෙනවා ප්ලීහාව. ඈ? ඔව් විවිධ රෝගී තත්ත්ව නිසා එනවා ඉතින්. ඒක ටිකක් ගැඹුරු එකක්. අපි වෙනම කතා කරමු මේක. මේ ප්ලීහාව ඉදිවිලා මෙහෙම මේ පැත්තට ඉදි වෙන්න පුළුවන්. මෙහෙන් ගිහිල්ලා මේ අපිට ප්ලීහාව ඉදිමිලද කියලා දැන් වෛද්‍යවරු බලලා ඇති. බලනකොට ඒ බලන්නේ ප්ලීහාව තමයි. ඔව්. මේ තියෙන්නේ ප්ලීහාව. දැන් මෙන්න මේ හරියෙන් තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ මේ වක් වෙලා තියෙන්නේ එක. මේ තියෙන්නේ ඉස්සරහින් බැලුවාම පෙනුම. මෙහෙම වක් වෙලා තියෙන්නේ. මේ පැත්තට වෙන්න තියෙන්නේ මෙහෙ තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මේ හරිය තියෙන්නේ. හරිද? ඒක තමයි මේ පේන්නේ. මුල ඉස්සරහින් බැලුවාම පේන්නේ. හරිද? ඒක මේ පැත්තෙන් ඉඳලා බැලුවාම තමයි මේ පෙනුම එන්නේ. හරිද? මේක මෙහෙම තියෙන එක මෙහෙම කරලා බලනවා. එතකොට තමයි මේ තියෙන්නේ. මේක මෙහෙම තියෙන එක මේක තියෙන්නේ ඇත්තටම මෙහෙම. ඒක මෙහෙම හරවගෙන තමයි මේ පේන්නේ. හරිද? මේ පැත්තට එන විදිහට තියෙන්නේ. මේ ඇඳපු රූපයක් ගත්තොත් මේ අලිව එක මේ තියෙන්නේ මෙන්න මේ ප්ලීහාව අර යටින් පෙනුම. ඒතර මේ අක්මාව අපි කිව්වේ
ඒ අක්මාවේ මෙන්න මෙතන තමයි ස්ප්ලීන් එක තියෙන්නේ. මේ තියෙන්නේ ස්ප්ලීන්. ප්ලීහාව කියලා කියන්නේ ඒක. පප්පාස. මේ මෙතන ආමාශය අයින් කරලා තියෙන්නේ. ආමාශය අයින් කරාම පේන කොටස තමයි මේ පේන්නේ. හරිද? එතකොට පිහක කිව්වේ මොකද්ද? බඩදිව නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ ස්ප්ලීන් කියලා. ප්ලීහාව. අපි දැනට භාවිතා වෙන වචනේ ප්ලීහාව. දැන් අපි භාවිතා කරන එක ප්‍රධාන අගේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රධාන අවයවයක්. ප්ලීහාව. පිහක කියලා කියන්නේ අපි කායගත සතිය පිහක කියලා කියන්නේ බඩදිව කියලාත් කියනවා. දැනට භාවිතා වෙන වචනය ප්ලීහාව. හරි. පිහක නම් බඩදිව මාංශයයි වර්ණ වශයෙන් නිකමැණිකට බඳු වර්ණ නැත්තේ සටහන් වශයෙන් සත් අඟුල් පමණ වෙයි බන්ධනයක් නැත්තේ කළුවස්සුකගේ දිවට බඳු සටහන් නැත්තේ දිසා වශයෙන් මතු දිසාවේ පිහිටි. හරිනේ. නාභියෙන් උඩ පිහිටලා තියෙන්නේ. අවකාශ වශයෙන් හදවතට වම් භාගයේ උදර පටලයාගේ මතු භාගය නිසා සිටියේය. මෙය ආයුධ පහරකින් පිටත නික්මුණු කල්ලි ඒකාන්තයෙන් මරණය සිදුවේ. ඒක ප්‍රධාන වශයෙන් ඔය ඇක්සිඩන්ට් වලදී ලේ ගැලීම සිද්ධ වෙන ප්‍රධාන අවයවයක් තමයි ස්ප්ලීන් එක ප්ලීහාව. ඒකෙන් හදිසි ලේ ගැලීමක් ඉතා මේ භයානක ලේ ගැලීමක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම ඩැමේජ් වුණොත් අනිවාර්යෙන් ප්ලීහාව අස් කරන්න සිද්ධ වෙනවා. ඒකට ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවකදී මරණයට ප්‍රධාන හේතුවක් ඒක. මොකද ලේ ගැලීම නිසා තමයි වෙන්නේ. ලොකු ලේ ගැලීමක් වෙනකොට. ඈ? කරන කාරණය ප්‍රතිශක්තිකරණ ප්‍රතිශක්තියේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රුධිරයේ තියෙන දැන් රුධිර සෛල ගත්තත් මාස 3යිනේ ආයු කාලය තියෙන්නේ. ඒ ආයු කාලයෙන් පස්සේ ඒක විනාශ වෙනවා. ඒ වගේ මේ තියෙන ප්‍රධාන වශයෙන් මේ රුධිරයේ තියෙන ප්‍රතිශක්තිකරණයට අදාළ ඒ සෛල අනවශ්‍ය සෛල විනාශ කරලා දාන්නේ ස්ප්ලීන් එකේ. ඒක නැති අය ඉන්න පුළුවන්. ඒ අය මේ නැති ස්ප්ලීන් එක නැතුව ඉන්න පුළුවන්. මරණේ මේ කියන්නේ එතෙන්දි වෙන්නේ මරණීය කිව්වට එතෙන්දි ලොකු රුධිර ගැලීමක් වෙන්න පුළුවන්. ඒක ටිකක් දැන් මේ අක්මාව මේ එබෙන ස්වභාවයේ එකක් තියෙන්නේ. අක්මාව ඩැමේජ් වෙන්න පුළුවන් ලොකු මේ ඩැමේජ් එකකදී. නමුත් ලොකුට මෙහෙම පහරක් වැදුනායි කියලා සාමාන්‍ය පහරකදී ඩැමේජ් වෙන ඉඩකඩ අඩුයි. ප්ලීහාව ටිකක් ඝන ස්වභාවය වැඩි. ඊදෙන්න ඩැමේජ් වෙන ස්වභාවය වැඩි. ඒක හයියයි මේකට වඩා. එතකොට ඒක නිසා පාරක් වැදුනොත් කැඩිලා යන ඉඩකඩ වැඩි ප්ලීහාවේ. ඒක නිසා පාරක් වැදුනහම අක්මාව ඩැමේජ් වෙන්නේ නැති පාරකට ප්ලීහාව ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා ඔය විශේෂයෙන් රියානුතුරු වලදී එහෙම පහර දීම් වලදී එහෙම ප්ලීහාව ඩැමේජ් වෙලා ප්ලීහාව නැතුව ඉන්න පුළුවන් අපිට. ප්ලීහාව අස් කරපු අය ඉන්නවා ගොඩක්. ඒක ප්‍රතිශක්තිකරණයේදී යම් විස බීජ වලට විරුද්ධව ක්‍රියා කරන්න අපහසු නිසා ඒ අය එන්නත් විශේෂ එන්නත් තියෙනවා ඒ අයට. ඒ විශේෂ එන්නත් ලබා දුන්නාම ඒ අයට ජීවිතයට බාධාවක් නැහැ. ජීවිත වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර ඒ වැඩිම නිසා ෂණයකින් ලොකු රුධිර ගැලීමක් වෙන්න පුළුවන්. රුධිර ගැලීමේදී රුධිරය ගැලීම නිසා මරණය සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට. ඒක ඉතින් අපි ඉක්මනින් ඔපරේෂන් කරලා මේ ඒක අස් කරලා ඒ රුධිර ගැලීම නවත්තන්න ඕන. ඒක තමයි ඒකාන්තයේ මරණය සිද්ධ වෙයි කියලා මේ කියන්නේ. පරිත්තේද වශයෙන් පිහක භාගයෙන් පිරිසිදුන ලදී. එය අසම්මිශ්‍ර වූ වෙන් වූම කොටසකයි නිශ්චය කර යුතුයි. ඒතර පිහක කියලා කියන්නේ ප්ලීහාව නැත්තම් මෙතන කියන්නේ බඩදිව. හරිද? බඩදිව තමයි පිහක කිව්වේ. ඔක මතක තියාගන්න. බඩදිව කියන්නේ පිහක. පිහක කියන්නේ බඩදිව. බඩදිව කිව්වේ ස්ප්ලීන් එක නැත්තම් ප්ලීහාව. පැටලෙන තැනක්. වචනේ අමතක වෙන තැනක්. පප්පාස නම් ඊළඟ පප්පාස. ඒකේ ඒ පංචකයේ අවසාන එක පප්පාස නම් දෙතුන් මස් කඩක්ව බෙදුණු පපු මාංශයයි. පප්පාස නම් දෙතුන් මස් කඩකට බෙදුණු පපු මාංශයයි. වර්ණ වශයෙන් රක්ත වර්ණය. පප්පාස කිව්වේ මොකද? පප්පාස කියන්නේ පෙනහලු. පිහක පප්පාස. පිහක කිව්වේ ප්ලීහාව, පප්පාස කිව්වේ පෙනහලු.
දෙතුන් මස් කඩකට බෙදුණු පපු මාංශයයි. පපු මාංශය කියලා කියන්නේ පෙනහළු. වර්ණ වශයෙන් රක්ත වර්ණය රතු පාටයි පෙනහළු. ඊතා විලිකුන් නො වූ දිඹුල් ඵලයකට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් නොසම කොට කැඩූ මහා කැවුමකට බඳු සටහන් නැත්තේය. කැවුමක් නොසමකට බෙදනවා කඩනවා. මේ වර්ණ යොදලා පෙන්ලා තියෙන මේ වර්ණ යොදලා බලා ගන්න වෙන වෙන කලාප තියෙනවා ඒකේ. ඒ කලාප තමයි මේ තියෙන්නේ. මේ තියෙන මේ තියෙන වෙන වෙනම වර්ණ යොදලා පෙන්ලා තියෙන කලාප. මේ පෙනහළු දෙක. හරිද? මේ විදිහට තමයි තියෙන්නේ. මේ පැත්ත බලාගෙන තියෙන්නේ. මේ තියෙන පිහිටීම තමයි මේ තියෙන්නේ. මේ අර වාත බට ශ්වාසනාලිකා බවට පත් වෙන බෙදින එක තමයි මේ පෙන්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ අතුල් පෙනහළුවක් අස් කරලා එන්න මේ තියෙන සංස්ථානික මහා ධමනිය හෘද වස්තුවෙන් එන සංස්ථානික මහා ධමනිය කරකැවිලා යනවා පිටිපස්සෙන්. ඊට උඩින් තමයි පෙනහළුව තියෙන්නේ. හරිද? හෘද වස්තුව මෙහෙම තියෙනවනේ. ඒකෙන් එන සංස්ථානික මහා ධමනිය පිටිපස්ස බිත්තියට ඇලීගෙන පහළට යනවා මෙහෙම. බඩ මෙහෙම දිගේ යනවා. මෙතන මෙහෙම හෘද වස්තුව තියෙනවා. ඒකෙන් එන සංස්ථානික ධමනිය පිටිපස්ස බිත්තියට ඇලිලා මෙහෙම යනවා පහළට. ඒක උඩින් තමයි පෙනහළුව තියෙන්නේ. මේ තමයි සංස්ථානික ධමනිය. මේ හෘද වස්තුව මේ තියෙන්නේ. ඒ පෙනහළුව අස් කරපු පෙනුම තමයි මේ පෙන්වන්නේ. මේ තියෙන්නේ හෘද වස්තුව තියෙන එක හෘද වස්තුව අයින් කරලා තියෙන්නේ මෙතන. දැන් හෘද වස්තුව මෙතන ඇතුලේ තියෙනවා පිට අර පටලය පල්ලලා තියෙන්නේ මේ දකුණු පෙනහළුව මේ වම් පෙනහල්ල මේ කොට උස්සලා තියෙන්නේ. මේ තියෙන සංස්ථානික ධමනිය ප්‍රධාන ධමනිය. එන්න මේක මේ වෙන් කරලා තියෙන පෙනහළු දෙක. හරිනේ? පෙනහළු දෙක. මේ පැතිපෙනුම තියෙන්නේ මේ. මේ අතුලෙන් පැත්තෙන් අතුල් පැත්තෙන් පෙනුම මේත් ඒකම තමයි. හරිනේ? ඒ කියන්නේ මොකද්ද? පප්පාසනේ. පප්පාස. එතකොට දෙතුන් මස් කඩක්ව බෙදුණු පපු මාංශයයි වර්ණ වශයෙන් රක්ත වර්ණය. ඊතා විලිකුන් නො වූ දිඹුල් ඵලයකට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් නොසම කොට කැඩූ මහා කැවුමකට බඳු සටහන් ඇත්තේය. නොසම කොට කැඩූ මහා කැවුමක්. බාගෙට කැඩුවේ එකක් ලොකුවට එකක් පොඩියට කියන එකයි නොසම කොට කැපුව කිව්වේ මෙතන. ඒ කියන්නේ කැවුමක් ගත්තාම මේ වගේ නේද? එතකොට මේ පැත්ත ලොකුවට කඩනවා. කඩල ඉවර වෙලා මේ පැත්ත පොඩ්ඩක් දුරින් තියෙනවා. හරි නේද? ඔය වගේනේ නේ? හරිනේ? අන්න ඒ වගේ නොසම කොට ලැබූ කැවුමක් වගේ. මහෝ කැමුළු බඳු සටහනක් ඇත්තේ ඇතුළෙහි කා බිව් දෙයක් නැති කල්ලි නැංගා වූ කර්මජ තේජෝ උෂ්ණත්වයෙන් පහරන ලද හේයින් සපා හෙළූ පිදුරු සපයක් මෙන් නීරස වේ.
ඕජස් නැති වෙයි. ඒ කියන්නේ කෑම නැති වුනහම ඒක දුර්වල වෙනවා කියලා කියන්නේ. දිසා වශයෙන් මතු දිසාවේ පිහිටියේ හරි. නාඹියට උඩින් තියෙන්නේ. අවකාශ වශයෙන් ශාරීරිය ඇතුළත දෙතන අතර හදවත හා අක්මාව මත්තේහි වසාගෙන එල්බෙමින් සිටියේය. හරිනේ. පරිච්ඡේද වශයෙන් පප්පාස භාගයෙන්ම පිරිසිඳනා ලදී. එය අන්‍ය වූ කොටසුන් හා අමිශ්‍ර වූ වෙන් වූම කොටසකයි නියම කොට යුතුය. ඒකත් වෙන් වූම කොටසක්. හරිනේ. පප්පාස කිව්වේ පෙනහලු. පප්පාස කිව්වේ පෙනහලු. ඊට පස්සේ වෙලාව කීයද? ඈ? ඔව් අපි ඊළඟ එකට යනවා අන්ත. ඊළඟට අපි දැන් උනා මේ පංචක තුනක් අවසන්. පංචක තුනක් අවසන් මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. පහයි. ඊළඟට ඈ? මන්සන්, නහාරු, අට්ටි, අට්ටිමිඤ්ඤං, වක්කං. වක්ක පංචකය. ඊළඟට හදයන්, කිලෝමකං, පිහකං නෑ ආවේ නෑ. හදයන් යකනං. ඕ. හදයන්, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං. හදයන්, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං. පහයි. හොඳ 15ක් අවසන්. හරිද? 32ක් තියෙනවා 15ක් අවසන් පංචක 3ක් අවසන්. හරිද? මේ දිගට පාඩම තියෙනවා. දැන් අපි ආයිත් මතක් කරගමු. කේසා කියන්නේ මොනවද? කේස්. ලෝමා ලෝම. නකා නිය. නකා දන්තා දත්. තචෝ හම. ඊට පස්සේ මන්සං කියන්නේ මස් පිඩු. මන්සන් නහාරු. නහාරු කිව්වේ නහර කියලා කියන්නේ මස් පිඩුවට හයි වෙච්ච කොටස්. නහාරු අට්ටි ඇට ටික ඇට අට්ටි මිඤ්ඤං ඇට මිදුළු ඇට අස්ති ඇතුලේ තියෙන ටික අට්ටි මිඤ්ඤං ඊළඟ වක්කං කිව්වේ වකුගඩු. ඊට පස්සේ හදයන් හෘද වස්තුව යකනං අක්මාව කිලෝමකං කිව්වේ නෑ කිලෝමකේ දලඹුව කිව්වේ මොකද්ද? දලඹු කීයක් තියෙනවද? දෙකයි. පටිච්චින්න අපටිච්චින්න. ඒවා කොහොමද පටිච්චින්න කොහෙද තියෙන්නේ? හදවත සහ වකුගඩුව ආවරණය කරලා තියෙන පටලය. ඊට පස්සේ අපටිච්චින්න මස් පිඬු ආවරණය කරලා තියෙන පටල. හරිනේ? හරි නේද? ඒ මොකද්ද? කිලෝමකං නේ කිලෝමකං. එතකොට කිලෝමකං මොකද? හදයන් යකනං කිලෝමකං පිහකං කිව්වේ ඈ ප්ලීහාව. හරිද? ප්ලීහාව නැත්තම් බඩදිව කියලා කියනවා. ඊළඟට පප්පාසං පේනහලු. හරිනේ? දැන් නිකන් තියෙන තැන් හරිය මතකයිනේ නේද? කොහෙද තියෙන්නේ කියලා? හරි. ඊළඟට අන්ත වලට ඊළඟට පංචකය අන්තං අන්තගුණං උදරීයං කරීසං මත්තලුංගං. පහයි. අන්තං අන්තගුණං උදරීයං කරීසං පප්පාසං. කරීසං මත්තලුංගං. පහයි. අන්ත නම් පුරුෂයා හට දෙසිත් ශ්‍රියනක් ඇති ස්ත්‍රී හට 28 ශ්‍රියනක් ඇති 21 තැනක නැමුණා වූ අතුණු වැටියයි. ඒ කියන්නේ බඩවැල ගැන මේ කියන්නේ. එතනදී බඩවැල ගත්තාම ඇත්තටම අපි ගත්තාම බඩවැල් කිව්වා මේ ටික විතරයිනේ ගන්නෙ. නමුත් මෙතෙන්දි කියන්නේ කටින් පටන් අරගෙන ගුද මාර්ගයට ඉවර වෙන මුළු දිගටම අපි ගන්නෙ බඩවැල විදිහට තමයි ගන්නෙ. හරිද? දැන් මේකේ අග්න්‍යාශය කියලා වෙනම කොටසක් තියෙනවා. අග්න්‍යාශය බඩවැලේම කොටසක් විදිහට තමයි ගන්නෙ. අග්න්‍යාශය වෙනම විස්තර කරලා නෑ මේකේ. ඒ කියන්නේ බඩවැලේම කොටසක් විදිහට තමයි ගන්නෙ. ඒ විස්තරත් අපි දැනගන්න ඕන. ඒකට වෙනම කොටසක් විදිහට අග්න්‍යාශය වෙන් කරලා අරගෙන නෑ මෙතන. එතකොට පුරුෂයා හට දෙතිස් රියනක් තියෙනවා. රියන්
32ක් තියෙනවා. ස්ත්‍රී හැට 28ක් තියෙනවා. එතකොට රියන් 4ක් අඩුවෙන් තියෙන්නේ ඔව් ස්ත්‍රියට. හරිනේ. දෙතිස් 32යි රියන් 32යි රියන් 28යි. එක් 20 තැනක 21 තැනක නැමිලා තියෙනවා. නැමිනා වූ අතුණු වැටිය. වර්ණ වශයෙන් සුදුය. සුදු පාට කියලා තියෙනවා. වැලි මිශ්‍ර කොටගත් සුදු හුණු බදාමයක් බඳු වර්ණ ඇත්තේය. වැලි මිශ්‍ර කොට සුදු හුණු බදාම හදා ගන්න ඕනේ. අන්න ඒ වගේ සුදු වර්ණයක් තියෙනවා. සටහන් වශයෙන් ලෙහෙනක දමා තිබූ ලෙහෙ දෙනක නමා තිබූ හිස් සුන් කළ සර්ප සිරුරකට බඳු සටහන් නැත්තේය. ඒ කියන්නේ මේ අර මොකද්ද කියන්නේ ඒකට? හිස්සුන් කියන්නේ මේ මොකද්ද කියන්නේ අපි හැවක් වගේ නේ. ඇතුලේ කුහරයක් තියෙනවා හැව වගේ. ලෙහෙ දෙනක නමා තිබූ හිස සුන් කළ සර්ප සිරුරකට හිස සුන් කර හිස නැති ඔය පැටලුණා අපිට. සටහන් වශයෙන් ලෙහෙ දෙනක නමා තිබූ හිස සුන් කළ සර්ප සිරුරක් වගේ. හරිනේ. මේ හැව නෙමෙයි සර්ප සිරුරක් කියන්නේ මේ ඔළුව නැති සර්ප සිරුරක් වගේ. අර මේ වේක දාලා තියෙන භාජනයක මේ භාජනයක දාලා තියෙන එකක් වගේ තමයි කියන්නේ. සිරුරකට සටහන් නැත්තේ. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙම පීටියේය. හරිනේ. උඩ යට දිග මොකද මෙතනින් පහලක් තියෙනවනේ. පහලක් තියෙන උඩක් තියෙනවා. අවකාශ වශයෙන් මත්තෙහි ගලවලුයේහිද යට කරීස මාර්ගයේ හෙවත් ගුද පියස කෙලවර කොටද ඇති. ගලවලුය කියන්නේ මෙතනනේ. අපි කියවනේ ගලවලුව. එතනින් පටන් අරගෙන අපි කියන සාමාන්‍ය මෙතන තියෙන ග්‍රසනිකාව. මුඛය නැතුණා ග්‍රසනිකාව ඉඳලා එතන ඉඳලා අතන කරීස මාර්ගය කියලා කිව්වේ ගුද මාර්ගය දක්වා පීටලා තියෙනවා මේක. ගලවලියේද යට කරීස මාර්ගය හෙවත් ගුද පියස කෙලවර කොට ඇති ශරීර අභ්‍යන්තරයේ පිහිටියේය. හරිනේ. පරිච්ඡේද වශයෙන් අන්ත භාගයේ පිරිසිදනා ලදී. අන්ත නම් අසම්මිශ්‍ර වූ වෙන් වූම කොටසකයි නියම කටයුතු. අපි පින්තූර ටිකක් බලමු. මේකේ දැන් මේ අතුලේ බඩවැල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කුඩා බඩවැල මේ පෙන්වලා තියෙන්නේ. මේ වටේ තියෙන්නේ මහා බඩවැල. ඒතර මෙතනින් මේ කුඩා බඩවැල උඩට යනවා. ඒතර මේක මූලික ටික බැලුවොත් මෙහෙමයි යන්නේ. දැන් මෙහෙම ගත්තාම ගිහිල්ලා අන්න ස්රෝතය මෙතන ග්‍රසනිකාව මුඛ කොටසත් එක්ක එනවා. ගලවලුව කියන්නේ මේ හරියෙන් පටන් ගන්න එක. ඊට පස්සේ ආමාශය එනවා මෙහෙම. මේ ආමාශය නැවිලා මෙතන ග්‍රහණිය එනෝනේ. ග්‍රහණිය ඇවිල්ලා ඊට පස්සේ මෙතන යටින් ගිහිල්ලා බඩවැල් ටික කුඩා බඩවැල් එනවා මෙහෙම. ගිහිල්ලා මෙතනින් එනවා මහා බඩවැල එනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම මෙතනින් හැරිලා ගිහිල්ලා මෙහෙම එනවා. මේක මහා බඩවැල. ඊට පස්සේ මෙතනත් මහා බඩවැල කියන මෙතනින් තමයි ගුදයෙන් අවසන් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි බඩවැල. ඒතර මෙතනින් අවසන් වෙන මෙතනින් පටන් ගන්න මේ ටික ඔක්කොම තමයි අන්තං කියලා කිව්වේ. අන්තං. මෙතන තියෙනවා අග්න්‍යාශයක් තියෙන මෙහෙම කෑල්ලක් මේකට හයි වෙලා මෙහෙම. ඒකත් මේකෙම කෑල්ලක් තමයි. ඒක වෙනම අවයවයක් විතර පැහැදිලි කරන්නේ නැහැ. ඒක බඩවැලේම කෑල්ලක්. මේ තමයි පිටින් බලන පෙනුම මේ පෙන්වන්නේ. මේ තියෙන්නේ බඩවැල් ටික තමයි මේ පෙන්වන්නේ. මේ අක්මාවේ කොටසක් පහලින් තියෙන්නේ බඩවැල් ටික. මේත් ඒකම තමයි තියෙන්නේ. මේ මල සිරුරක් නිසා ඇකිලිලා තියෙන්නේ. සාමාන්‍ය සජීවී එක මේක පිම්බිලා තියෙනවා. හොඳට පිම්බිලා තියෙනවා. මේකේ මේ ඇකිලිලා තියෙන්නේ මල සිරුරක නිසා. ඒ පිම්බුණු ස්වභාවය පොඩ්ඩක් මතක් කරගන්න. මේ තියෙන්නේ මේ ඇකිලි තියෙන ටිකක් තව පොඩ්ඩක් වෙන පොතක පින්තූර ටිකක් තියෙනවා. මීට වඩා අර ඉවෙලෙම මේ පෝස්ට්මෝටම් කරපු පින්තූර වගේ මම ඒකත් ඊළඟ දවසේ පෙන්නන්නම්. ඒක බඩවැල් ටික හොඳට බලා ගන්න පුළුවන් ඒකේ. මේ ඇකිලිලා තියෙන්නේ මේක ටිකක් පරණ එකක් නිසා. මේ තියෙන්නේ එතන තියෙන්නේ මේ පිත්තාශය.
පිත්ත පිරලා තියෙන කොළ පාට. හරිනේ. තව පින්තූර ටිකක් තිබුණා මම ඒක මේ ඊළඟ දවසේ පෙන්නන්නම්. ඒ කොටස නෑනේ. හරිනේ. එතකොට අන්ත තියෙනවා අන්ත ගුණන් නෑ. ඔව්. අන්තං අන්ත ගුණං උදරීයං කරීසං මත්තලුංගා. ඔය එකක් අඩුවෙන් තියෙන්නේ. අන්ත ගුණන් කියලා කියන්නේ අපි මිසෙන්ට්‍රි කියලා කියනවා. බඩවැල පිටිපස්සේ බිත්තියට හයි වෙලා තියෙන කොටසක්. මේක දැන් මෙහෙම නිකන් තියෙන්න බෑනේ මෙහෙම. මෙහෙම නිකන් තියෙන්න බෑ. මේ බඩවැල දිගටම මෙහෙම පිටිපස්සේ ශරීරයට පිටිපස්සේ බඩ මේ මෙලට මෙහෙම පටලයකින් හයි වෙලා තියෙනවා. මේ ඔක්කොගේම මෙහෙම හයි වෙලා තියෙන්නේ. හරිද? මෙහෙම පටලයකින් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ බඩවැල එල්ලලා තියෙන්නේ පිටිපස්සේ බිත්තියට. අන්න ඒකට තමයි අන්ත ගුණං කියලා කියන්නේ. අන්ත ගුණ. අන්ත ගුණක් නැත්නම් මිසෙන්ට්‍රි කියලා කියනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා මිසෙන්ට්‍රි. මිසෙන්ට්‍රි. ඒක අන්ත ගුණක්. හරිද? මිසෙන්ට්‍රි. මොකක්ද මිසෙන්ට්‍රි මේ තියෙන්නේ? මේ මිසෙන්ට්‍රි එක හරහා තමයි එන්නේ. මේ තියෙන මිසෙන්ට්‍රි. මේ තියෙන මේ බඩවැලට හයි වෙච්ච මෙන්න මේ කොටස තමයි අන්ත ගුණං කියලා කියන්නේ. හරිද? මේ තියෙන මේ මහා බඩවැල මේ මහා බඩවැල ඒකට මේ පටලයකින් එල්ලිලා තියෙන්නේ මේක. හරිද? හරි නේද? ඒකට තමයි අන්ත ගුණං කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් හරස් කඩක් ගත්තොත් මේ මහා බඩවැල නම් මෙහෙම පටලයකින් පටල ඇවිල්ලා මෙහෙම එල්ලිලා තියෙන්නේ මේක. මෙන්න මේකට තමයි අන්ත ගුණං කියන්නේ. මේක පිටිපස්සේ බිත්තියට හයි වෙලා තියෙන්නේ. මේ බඩවැල දිගේම මේක තියෙනවා. මෙහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙහෙම බඩවැල මෙහෙම. තව පින්තූර ටිකක් මම එදාට තව පෙන්නන්නම් අන්ත ගුණං අඳුර ගන්න. පණු වර්ග අපි කිව්වා තත් කොටක, ගණ්ඩුප්පාදක, තාලහීරක, සුචි මූකකා, පටතත්තුකා, පටතන්තුකා, සුත්තකා දෙතිස් කුලයක. ඒ වගේ දෙතිස් කුලයක පණුව ඉන්නවා. කුල 32ක් ඉන්න පණුවේ බඩේ. හරිද? දෙතිස් කුල පණුව ආකූල ව්‍යාකූලව මුළුව හැසිරෙති. ආහාර පාන නොලත් කලී පැන නැගී හඬන්නහු. හදේ මාංශය පහරති. ආහාර පාන වළඳන කල්හිද උඩුමුකුව පළමු කොට වැළඳූ දෙතුන් ආලෝපයක් යුහුව පැහැරගෙන කති. ඒ පණුවන්ට සූති ඝරයක් හෙවත් වදන තිඹිරි ගේද වෙයි. අන්න තිඹිරි ගේ වෙන්නෙත් ඒකම තමයි. වැසිකිළියද වෙයි. වැසිකිළියෙන්නෙත් ඒක. ගිලන් හලද වෙයි. ගිලන් හල වෙන්නෙත් ඒක. සොහොනද වෙයි. චණ්ඩාල ගම්දොර වූ ගවර වලකට ග්‍රීස්ම කාලයේ දල පොද ඇති වැසි වස්නා කල්හි දියෙන් ගෙන යන ලද සිරුරු මලය සම්මැට නහර කඩය කෙලය මුකුණුය ලෙහේ යනාදී වූ නොයෙක් කුණු එකතු වී මඩ දියෙන් ගැලලී දෙතුන් දවසක් ඇවෑමෙන් හටගත්තා වූ පණු කැලෙන් ඇති වූයේ සූර්ය රශ්මි සංතාප වේගයෙන් කකියන ලද්දේ මතුයෙහි පෙන බුබුලු නගමින් ඊතා නිල් පැහැ ඇති ඊතා දුගඳ පිළිකුල්ව නොයලබෙන්නට නොදක්නට සුදුසු බවට පැමිණ සිටියේද හිඹිනට ආස්වාද කරන්නට නුසුදුසු වූයේද වෙයි. නානාවිධ වූ ආහාර පානාදිය දත් නැමැති මොහොලින් සුණු කරන ලද්දේ දිවි නැමැති දතින් පෙළන ලද්දේ අගදිව තුනී කෙලින් හා මුල් දිව බොල් කෙලින් වදනා ලද්දේ එකෙනෙහිම පහ වූ වර්ණ ගන්ධ රස යනාදී සම්පත් ඇත්තේ රෙදි වියන්නන්ගේ නානුස්සේද බල්ලන් නගා ලූවක් සේද වාපිත් සෙම් වායුවෙන් වළඳනා ලදුව ජටරාග්නි සංතාප වේගයෙන් කකියන ලද්දේ පණුවන් විසින් ආකූලව මත්තෙහි පෙන බුබුලු නගමින් ඊතා කුණු ගඳ පිළිකුල් බවට පැමිණ සිටීද යමෙක් එය අසාද ආහාර පානාදී පිළිකුල් බව පීඨාද උදරයේ එවන්නක් යයි නුවණසින් බලන්නා ඌට වැටහෙන්නේ මැයි. දැන් මේ ආහාරයට වෙන දේ තමයි කියන්නේ ටිකක්
අපිට නුහුරු වචන ටිකක් තියෙනවා තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. නමුත් පොඩ්ඩක් මූලික කොටස යම් අවබෝධයක් තියෙනවා. අපි තවදුරටත් මේ කොහොමත් මේ මූලික අපි මේ සටහන තමයි මෙතනින් ගන්න යන්නේ. මේ මූලික මොකද්ද මේ කියලා මූලික අපිට සියල්ල මේක සැරේට තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා දැන් මොකද්ද මේ කියන්නේ කියන එක තේරෙන්නේ මේ වගේ පණුවෝ ගැවසෙන දෙතිස් කුලයක පණුවෝ ගැවසෙන ඒ අයගේ සොහනත් මේ තිඹිරි ගියත් මේක වැසිකිළියත් මේක ගිලන්හලත් මේක සොහනත් මේක ඒ වගේ ඉන්න එකක් තමයි මේ උදරයේ ක්‍රියාත්මක වෙන පරිසරය. එහෙම පරිසරයක කුණු ගඳ ගහන ඒ තත්ත්වය තමයි මේ සත්‍ය තත්ත්වය තමයි මේ පැහැදිලි කරන්නේ. පොඩ්ඩක් සමහර දේවල් අපිට තේරෙන්නේ නැති දේවල් තියෙනවා. නමුත් මූලික අදහසක් අපිට වැටහෙනවනේ නේ. මූලික අදහස මේ කියන්නේ මොකද්ද කියලා වැටහෙනවා. කලබල වෙන්න එපා. සමහර දේවල් තේරුම් නැති වුණාට මේ අපි මූලික සටහන තමයි අපි මෙතනින් ගන්න උත්සාහ කරන්නේ. නුවණැසින් බාන්නාහට වැටෙන්නේමයි. හරිනේ. උදරයේ පතිත වූ ආහාර පානාදියේ පස් ආකාරයකට බෙදෙයි. එක් භාගයක පණුවෝ කටි එක් භාගයක් පණුවෝ කති. එතකොට උදරයේ පතිත වූ ආහාර පානාදියේ පස් උදරයට පතිත වූ කියන්නේ ආමාශයට ආව ආහාර ටික පස් ආකාරයකට බෙදෙනවා. බෙදිලා යනවා පස් ආකාර. මොනවද? එක් භාගයක් පණුවෝ කති. එක් භාගයක් ජඨරාග්නියෙන් දැවෙයි. පිච්චිලා යනවා. එක් භාගයක් මුත්‍ර බවට පැමිණෙයි. හරිනේ. එක් භාගයක් සිරුරු මල බවට පැමිණෙයි. එක් භාගයක් රස බවට පැමිණ ලෙහෙ මස් ආදීන් වඩවයි. මොන ඒකටනේ අපි ගන්න මේ ඒ ටික ගන්න. ඒ ටිකට තමයි ගන්න මේ ටික ඔක්කොම. වඩවයි. ඒ ටික ඒ ආකාරයෙන් පස් කොටසකට බෙදෙන. හැබැයි මේක එතෙන්දිම බෙදෙනව නෙමෙයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ එතෙන්දිම බෙදලා යනවා. දැන් මුත්‍ර ගියේ එතනින්ම නේද නෑ මේක. ඇඟේ ක්‍රියාත්මක වෙලා තමයි මුත්‍ර ගියේ. අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ මුත්‍ර කොහොමද හැදෙන්නේ කියලා. ඒක එතනින්ම බෙදලා මුත්‍ර වලට ගියේ නෑ මේක. ඇඟ ක්‍රියාත්මක කරලා යන්නේ මෙතනින් ඇතුළු වුණ ටික ආකාර පහකින් අපිට පිට වෙන ආකාරය අපිට මේ පහකට බෙදලා යනවා. ඒ කියන්නේ එතනින් මුත්‍ර හැදලා ගියා කියන එක නෙමෙයි මේ කියන්නේ. පටලවා ගන්න එපා. පරිච්ඡේද වශයෙන් වනාහි උදර පටලයෙන්ද උදරීය නම් වූ නොපැසුණු ආහාර භාගයෙන්ද පිරිසිදු නාලදී උදරීය නම් වූ අප අසම්මිශ්‍ර වූ වෙන් වූ කොටසකයි නියම කටයුතු. හරිද? දැන් මෙතන පොඩ්ඩක් මේ පැහැදිලි කිරීමේදීත් පොඩි පැටලීමක් වගේ තේරෙනවා. දැන් අපිට මතකයිනේ අන්ත පැහැදිලි කරද්දී එතන සටහන කොතනද කිව්වේ? මෙතනින් පටන් අරන්. ඒ කියන්නේ ගලවලුවෙන් පටන් අරන් උදරයෙන් ඉවර වෙන කොටස සම්පූර්ණයෙන් කොහටද අයිති උනේ? අන්ත කොටසනේ. ඒක අන්ත. ඒතර ආමාශයකට අයිතිද නැද්ද? ආමාශය අයිති. ආමාශය අර මේ භෞතික ආමාශය ඒකට තමයි අයිති. ඒකට ඒ කොටස අයිති කොහටද? අන්ත කියන කොටස. දැන් පැටලෙන තැන මේකත් පැටලෙන තැන. දැන් මෙතන විස්තර කිරීමේදී උදරය කියන වචනේ කොටස ආවනේ. දැන් අපි දෙතිස් කුණපවල උදරීයන් කොටස කියලා කියන්නේ ඒ ආමාශ කොටස බිත්ති කොටස අයිති වෙන්නේ අන්ත කොටසට. ඒක ඇතුලේ තියෙන අර නොපැසුණු ආහාර කොටස තමයි දෙතිස් කුණපවල උදරීයන් කියලා කොටසට අයිති වෙන්නේ. හැබැයි උදරය කියලා කියන්නේ අර ආමාශය කොටසට. ඉතින් පටලව ගන්න එපා. හරිද? දැන් අපි කියවනේ මෙතන ගලවලුවෙන් පටන් අරන් බුද මාර්ගයට යනකම් මුළු කොටසම අයිති උනේ කොහටද? අන්ත කොටස. ඒතකොට ඒකේ මැද කොටසක් තමයි ආමාශය කිව්වේ. හරිද? ඒතර ආමාශය භෞතිකව පිහිටපු ආමාශය අයිති වෙන්නේ අන්ත කොටසට. අන්ත කොටසට තමයි අන්ත දෙතිස් කුණපේට තමයි ඒක අයිති වෙන්නේ. ඒක ඇතුලේ තියෙන ආමාශය ඇතුලේ තියෙන අර නොපැසුණු ආහාර කොටස තමයි උදරීයන් කොටසට අයිති උනේ. හරිද? හරි නේද? දැන් එතකොට තේරෙන්නේ මේවා අර සටහන් සහ ඒ තොරතුරු ටික හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕන අපි. නැත්තම් පැටලෙනවා මේක. දැන් අරමුණු කරන්න බෑනේ කොහොමද මේක අපි මේ
අරමුණු කරන්නේ මේක. අරමුණු කරන්න බෑ හරියට පැහැදිලි කරගත්තේ නැති වුණොත්. හරි නේද? එතකොට ඒක හරි. උදරීයන් කොටස හරි. ඊළාට කරීස. කරීස නම් වර්චසයයි. කරීස කිව්වේ මොනවද? අසුචි. පැසුණු ආහාර. අර නොපැසුණු ආහාර මේ පැසුණු ආහාර. හරිද? වර්චසය වර්ණ වශයෙන් බොහෝසේ වැළඳු ආහාරට බඳු වර්ණ ඇත්තේ. ආහාරයේ වර්ණ. දැන් අපි බීට් වගේ බීට්රූට් වගේ කෑවොත් අසුචිය මොන පාටද? රතු පාටයි. තද පාටක් එනවනේ. ඒ වගේ අපි වැළඳු ආහාරට වර්ණය ආහාරයට අනුව වර්ණය ගන්නවා. සටහන් වශයෙන් අවකාශයට බඳු සටහන් ඇත්තේ වේ. අවකාශය කියලා කියන්නේ බඩවැලේ හැඩය අනුව අරක හැඩයත් අසුචියේ හැඩයත් හැඩය ගන්නවා. දිසා වශයෙන් යට දිසාවේ පිහිටියේ. හරිනේ? යට දිසාවෙනේ පිහිටලා තියෙන්නේ. අවකාශ වශයෙන් පක්වාසයේ පිහිටියේ. පක්වාසය නම් යට නාභියෙහි හා පිටකටුවේ මූලය වන ඔවුන්ගෙන් අතුරෙහි අතුණු කෙරවල උසින් 8 අඟුලක් පමණ වූ හුණ නලෙන් වැනි වූයේය. උණ ගහක් වගේ බටයක තියෙනවා කියලා කියන්නේ නේ. යම්සේ උස්සූ භූමි ප්‍රදේශයේහි හුණු වැසි දිය ගලාගෙන විත් වට භූමි ප්‍රදේශය පුරා සිටීද එපරිද්දෙම යම්කිසි ආමාශයෙහි පතිත වූ බත් පැන් ආදියක් ඇද්ද එය උදරාග්නියෙන් පෙන නැගී පැසුනේ ඇඹරුම් ගලෙන් අඹරන ලද්දක් මෙන් සිලිටු බවට පැමිණ අතුණු සිදුරෙන් ගලා බැස හුණ නලක බහලන ලද පඬුවන් මැටියෙන් මෙන් රැස්ව සිටි. හරිද? අසුචි ඒ ටිකේ පිරලා තියෙනවා කියන මූලික අදහස ගන්නකෝ. එතකොට පරිච්ඡේද වශයෙන් පක්වාසය පටලයෙන්ද කරීස භාගයෙන්ද පිරිසිඳා ලද කරීසය නම් වූ අසම්මිශ්‍ර වූ වෙන් වූම කොටසකයි නියම කොට කටයුතු. මත්තලුංග නම් හිස් කබල් අතුරෙහි සිටි මිදුළු රසයි. එය වර්ණ වශයෙන් සුදුය. නයි හතු පිටක් බඳු වර්ණ ඇත්තේය. දී බවට නොපැමිණි පැතුරුණු කිරකට බඳු පැහැ ඇත්තේ යයි දූ කියන්නට වටි. දී කියන්නේ මොනවද? දී කියන්නේ කිරිනේ නේ. දී කිරි. මුදවපු කිරි නේද? දී කිරි කියන්නේ. කිරි මෙදෙව්වාම තමයි දී කිරි. අපි දැන් දී කියන වචනේ පාවිච්චි කරන්නේ අපි මී කිරි, එල කිරි, මුදවපු කිරි කියලා කියන්නේ. දී කියලා කියන්නේ දී කියන්නේ මුදවපු කිරි. හරි නේද? දී බවට නොපැමිණි පැතුරුණු කිරකට දී මිදෙවෙච්ච නැති පැතුරුණු කිරකට බඳු පැහැ ඇත්තේ යයි කියන්නට වටි. සටහන් වශයෙන් වනාහි අවකාශයට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් උපරිම දිසාවේ ඇත්තේය. උපරිම දිසාව කියන්නේ ඔළුවේනේ. මත්තලුංග කියන්නේ මොලේ. හරිද? අවකාශ වශයෙන් හිස් කබල් ඇතුලේ සතර ගෙත්තම් මග නිසා එක්කොට තුබූ සතර පිටිපිඩක් මෙන් එක්ව සිටියේ. පරිත්තේජ වශයෙන් හිස් කබල් අතුරේ ඇතුළත තලයෙන්ද හිස්මොල භාගයෙන්ද පිරිසිඳනා ලද මත්තලුංගය අසම්මිශ්‍ර වූ වෙනම කොටසකයිද නිශ්චය කටයුතු. මත්තලුංග කියලා කියන්නේ මේ වගේ භාග දෙකක් තියෙන. මේ අතුල් පෙනුම තමයි මේ පෙන්වන්නේ. අතුල් පෙනුම අතුලෙන් බැලුවාම මේ වගේ දෙකක් තියෙන්නේ. මේ පැත්තේ මේක අරගෙන මෙතනින් තියුවාම තමයි සම්පූර්ණ මොලේ එන්නේ. මේ කෑල්ල අරගෙන තියෙනවා මෙතනින්. හරිද? මේක මේ පැත්තෙන් බැලුවාම තමයි මේ පේන්නේ. හරිද? ඒක තමයි මත්තලුංග කියලා කියන්නේ. මොලේ ඇතුලේ තියෙන්නේ මොලේ හිස් කබල ඇතුලේ තියෙන්නේ මොලේ. දැන් මේක මේ තියෙන්නේ මේ උඩින් බැලුවාම පෙනුම තමයි මේ තියෙන්නේ. උඩින් මෙහෙම බැලුවාම ඔලු කට්ට අස් කළා උඩින් බැලුවාම මේ පැත්තට පෙනුම තියෙන මෙහෙම බැලුවාම පේන පෙනුම මේ ඉස්සරහා මේ පස්ස මේ ටික තියෙන පිටිපස්සේ.
මේකත් මේ පැති පෙනුම තියෙන්නේ. මේ තියෙන්නේ යට පැත්තේ මෙහෙන් බලනවා. මොලේ ගලවලා අරගෙන අතට අරන් යටින් බලනවා මෙහෙම. යටින් බලනකොට මේ තියෙන්නේ. හරිද? මේ නහර ටික යන්නේ. මේ යට පැත්තෙන් බැලුවාම තමයි පේන්නේ. හරිනේ? මේ පැති පෙනුම තියෙන්නේ. එතකොට මත්තලුංග නම් හිස් කබල් අතුරේ පීටි මිදුළු රැසයි. එය වර්ණ වශයෙන් සුදුය, සුදු පාටයි. හතු පිටක් බඳු වර්ණ ඇත්තේය. හතු පිටක් වගේ වර්ණ ඇති සුදු පාටයිනේ. දී බවට නොපැමිණි පැතුරුණු කිරකට බඳු පැහැ ඇත්තේය. කියන්නේ සුදු පාට කියන්නේ සටහන් වශයෙන් වනාහි අවකාශයට බඳු සටහන් නැත්තේ. ඒ අවකාශය කියන්නේ මොලේ අර ඇතුලේ අවකාශයේ ඉඩක් තියෙනනේ, අන්නේ ඒකට සමාන ඉඩක් තමයි තියෙන්නේ. දිසා වශයෙන් උපරිම දිසාවේ පිහිටියේ අවකාශ වශයෙන් හිස්කබල් ඇතුලේ සතර ගෙත්තම් මග නිසා එක්කොට තිබූ සතර පිටක් මෙන් එක්ව පිහිටියේ. පරිත්‍යාජ වශයෙන් හිස්කබල් අතුරේ ඇතුළත තලයෙන්ද හිස්මොළ භාගයෙන්ද පිරිසිදුනා ලද මත්තලුන්ගේ අසම්මිශ්‍ර වූ වෙනම කොටසකයිද නිශ්චය කටයුතු. එතකොට මෙන්න මේ අපි මත්තලුංග දක්වා සාකච්ඡා කරා. පටවි 20 ඉවරයි. ඔව්. පටවි 20 දැන් අපි ඉවරයි. අපි කියවනේ දෙතිස් කුණප කොටස් වල දෙතිස් කුණප කියලා ගත්තාම දැන් ශරීරය හැදලා තියෙන්නේ මොනවයින්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත වලින් හැදලා තියෙන්නේ. හරිද? ඒ සතර මහා භූත ගත්තාම ඕනම කොටසක් ගත්තාම ওই හතරම තියෙනවා. හැබැයි අපි මොකක් ඒ සතර මහා භූත වලින් අධිකව මොකක් හරි තියෙනවා නම් ඒ අධිකව තියෙන එක වෙනම කොටසකට දාලා කොටස් ආයිත් හතරකට බෙදාගත්තා. ඒ කියන්නේ පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 4යි, වායෝ කොටස් 6යි. ඔක්කොම කීයක් තියෙනවද? 42ක් තියෙනවා. ඔක්කොම 42යි. ඒ 42කින් අපිට කායගත සතියට අපි ගන්නේ 32යි. මොකද 10ක් අපිට පේන්නේ නැහැ හැට. අරමුණු කරන්න බෑ. අරමුණු කරන්න අමාරුයි. ඒක නිසා ඒ 42කින් 10ක් අයින් කරන මොන 10ද අයින් කරන්නේ? වායෝ 6යි, තේජෝ 4යි. එතන 10ක් තියෙනවා. ඒ 10 අයින් කරලා එතකොට ඉතුරු වෙනව කීයද? 32ක් ඉතුරු වෙනවා. අන්නේ 32. ඒ 32 තියෙන මොනවද? පඨවි 20යි, ආපෝ 12යි. එතකොට අපි මේ වෙනකොට මේ පඨවි 20 අපි පංචක හතරකට බෙදාගෙන තමයි වෙන් කළා තමයි ගන්නෙ කායගත සතියේදී. මේ පංචක 20 මොනවද? පංචක තච පංචකයයි, වක්ක පංචකයයි, මොකද? පප්පාස පංචකයයි, මත්තලුංග පංචකය හතරයි. එතකොට වක්ක තච පංචකය මොකද්ද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ පහයි. ඊට පස්සේ වක්ක පංචකය මන්සන්, නහාරු, අට්ටි, අට්ටිමිඤ්ඤං, වක්කං පහයි 10යි. ඊට පස්සේ ඒ මොන පංචකයේද? පප්පාස පංචකය. පප්පාස පංචකය තමයි හදයන්, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං. ඒක තමයි පප්පාස පංචකය. ඊට පස්සේ මත්තලුංග පංචකය ඒ අන්තං, අන්තගුණං, උදරීයං, කරීසං, මත්තලුංගං 5යි 20යි. එතකොට අපි මේ වෙනකොට පඨවි 20 සාකච්ඡා කරලා අවසන්. එතකොට යම් මට්ටමකට අපි ඒවයි තියෙන ස්ථාන ඒවා අහින් දැකලා ස්ථාන ගැන, ආකාර ගැන, වර්ණ ගැන අපි අවබෝධයක් ලබා ගත්තා. එතකොට මේ කායගත සතිය කියලා කියන්නේ තවදුරටත් අපි මේකේ තියෙන දේවල් මතකින් තියෙන තැන මෙනෙහි කරන්න භාවනාවේදී මේවා තියෙන තැන මේවා දැකලා අඳුරගෙන ඉතින් භාවනා කරනකොට මේවා අරමුණු කරන්න හැකියාව අපිට තියෙනවා. හරිනේ. තවදුරටත් අපි දියුණු කරනවා. දැන් අපි සටහන් වශයෙන් යම් මට්ටමක අපිට අවබෝධයක් තියෙනවා. වෙලාව කීයද? ඔව් එහෙනම් අපේ කාලය අවසන්. ඊළඟට අපිට තියෙන්නේ ආපෝ 12. ආපෝ 12 පටන් ගන්නවා අපි
පිත්තෙන් ඒ කියන්නේ 300 538 පිටුවෙන් අපි ඊළඟට පාඩම පටන් ගන්නවා. අපිට තව පාඩමකින් අවසන් කරන්න පුළුවන් වෙයි මේක. සමදෙනාටම තෙරුවන් සරණයි.